Thank you very much. Good evening to everyone. So can you focus? Okay. හරි. පළමු කොටම මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඇවිල්ලා විවිධ වෘත්තීන්ගේ නියැලෙන වෘත්තිකයන් ශ්‍රී ලාංකිකයන් මේ විදියට හම්බ වෙන්න ඒ අවස්ථාව ලැබීම ගැන සහ ඒ අවස්ථාව නිර්මාණය කරලා දුන්න අපේ සංවිධානය කරපු සෑම දිනකටම මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ලංකාවේ මේ වෙනකොට ආර්ථිකයත් ප්‍රධාන වශයෙන්ම රට මුහුණ පාලා තියෙන తত্ত্বය ඊටානම්ත්ම ඛේදනීය තැනක තමයි තියෙන්නේ. ඒකට සංඛ්‍යා දත්ත එහෙම නැත්නම් උදාහරණ මම එකින් එක අරන් ඔයගොල්ලන්ට කියන්න අවශ්‍ය නැහැ. හැමදෙනෙක්ම අඩු වැඩි වශයෙන් මේ පාලනය වෙන්නේ මොකක්ද නැත්නම් අද තියෙන රටේ තත්ත්වය මොකක්ද කියන එක පිළිබඳව නැගීමක් දැනීමක් තියෙනවා. ඒකේ යම් යම් තොරතුරු පිළිබඳ අඩු වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දල වශයෙන් කවුරුත් එකඟ වෙනවා මම හිතනවා. නමුත් පරස්පරතාවයන් තියෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකඟ වෙනවා අපේ රට මීට වඩා හොඳ තැනක තියෙන්න ඕන නේද? තියෙන්න පුළුවන් රටක් නේද කියලා. අර පුංචි වීඩියෝ දර්ශනයේදී එක තැනකදී යවුවා මේකද අපේ උරුමය කියලා. මේක අපේ උරුමය නම් මේ සාකච්ඡාව වැඩක් නැහැ. මේ උරුමය අපි එකඟ නම් අපේ විවිධ විතර බොහෝ දෙනෙක් අපි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ගත්තාම මෙල්බර්න් නගරය ගත්තාම එක පැත්තකින් අර චෝදනාව වුණ බුද්ධි කලණය මෙහෙට එනවා ලංකාවේ ඉන්න හොඳම ක්‍රීම් එකම ඇවිල්ලා වෙනත් රටක ජාතික නිෂ්පාදිත තමයි එකතු වෙන්නේ. එතකොට අපේ තේරුම් ගැනීමට අනුව මේ අපේ උරුමය නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට තේරෙනවා අපේ අධ්‍යක්ීම අධ්‍යාපනය අවබෝධය ඒ ඔක්කොම ගත්තාම අපි රටේ තියෙන පිහිටීම ස්වභාවික සම්පත් මේ හැම දෙයක්ම ගත්තාම මේ බුද්ධි මට්ටමින් ගත්තාමත් ලංකාවේදී ඒ වර්ල්ඩ් රෑන්කින් වලට ගියාට පස්සේ ලංකාවේ 1 2 මට්ටමක ඉන්නේ ලෝකයේ බුද්ධිමය පැත්තෙන්. නමුත් ඒ සෑම දෙයක්ම තියාගෙන අපේ රටේ තියෙන්නේ ඊටම කිහිප දෙනෙක් එහෙම නැත්නම් 14ක් ඊටම සුරසැප භුක්ති විඳින මට්ටමක් සහ බහුතරයක් බොහොම අන්ත අසරණ ජීවිතයක් ගත කරන තත්ත්වයක්. මේක ලෝකයේ ඉහළම තැනකට ගේන්න පුළුවන් රටක්. නමුත් ඒක එහෙම නෙවෙයි. දැන් මේ දවස්වල ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වයෙන් අපිට පේනවා කොච්චර දුරට කවුරුත් කියන්නේ උගත් මිනිහා පවා සැබෑ දේශපාලනය කතා කරනවා වෙනුවට කවුද පාර්ලිමේන්තුව 113 ගන්නෙ කවුද අගමැති වෙන්නේ මේක ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන අර ප්‍රධාන තර්ක කියන්නේ වැනි තර්කවල අපි පැටලෙනවා. ඇත්තටම මම හිතන්නේ ඒක අපිට කිසිම වැදගැම්මකට නැති වැඩක් නෙමෙයි. අපි ඇත්තටම දැන් මතු කරන්නට ඕනේ රටේ මෙවැනි තත්ත්වයකට රටපත් වෙලා තියෙන සල්ලි වලට මැති ඇමතිවරුත් අගමැතිවරුත් ජනාධිපතිවරුත් අපේ කරන පාලනය කරන කෙනු අයත් තීරණය කරන්න පුළුවන් වෙන කිසිම කොන්දේසියක් අදාළ වෙන්නේ නැති තැනකට ගිහිලා තියෙනවා. ඒ වගේම පාලනය කරපු අය අවුරුදු 70ක ඉතිහාසයේම අපිට පේනවා දැන් අපි අවසානයේදී ඇඟිල්ල දික් කරනවා ඒගොල්ලන්ට ඔයගොල්ලන් රට පාලනය කරලා නැහැ. හරියට දිශාවට ගෙනිහිල්ලා නැහැ. ඇත්තටම හරියට විශ්ලේෂණයක් කරලා බැලුවොත් නිදාසෙන් පස්සේ පාලනය කරපු හැම කෙනෙක්ගේම සුදුසුකම් හැකියාවන් දේශපාලන දර්ශනයන් ගත්තොත් ඒගොල්ලන් රට හැදුවා නම් තමයි අපි පුදුම වෙන්න ඕනේ. හදන්න බෑනේ. කියන්නේ මූලික වශයෙන් මේගොල්ලන්ගේ තියෙන හැකියාවන්, කුසලතාවයන්, දක්ෂතාවයන්, දැක්ම ඒ සියල්ලම කැටි කරලා ගත්තාම අපිට පේනවා දැන් විශ්ලේෂණය කරොත් එහෙම මිනිස්සු රට හැදුවා නම් අපි පුදුම වෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඒතර රටක් හදන්න බැරි මිනිහෙකුට අපි යාන්ත්‍රණේ මේ නැවේ ලංකාවගේ නැවේ සුක්කාන මතට දීලා ඉවරලා අනිත් පැත්තෙන් බානිනවා උඹලා රට හදන්න රට විනාශ කරනවා කියලා. ඉතින් මේ මට්ටමටවත් මම හිතන්නේ විදේශපාලඥයන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙවැනි අය රුක්කාන මතේ තියාගෙන රට මෙහෙම තියෙන එක පිළිබඳව. ඉතින් එතෙන්දී අපි රටක් වශයෙන් ගත්තාම හැම කෙනෙකුටම උගත් පුද්ගලයාත් නුගත් පුද්ගලයාත් සමාජයේ විවිධ තරාතිරම් දරනවා ඉහළ ස්තරයන් සිට පහළ ස්තරයන්ටම මේ හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා සමාජය පිළිබඳව. මම විශ්වාස කරනවා. නමුත් එතෙන්දී ඒ වගකීමක් එහෙම තියෙනවායි කියන එක අපිට යම් යම් හේතු නිසා නොදැනෙන්නත් පුළුවන්. ඒ සඳහා අපි ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. සමහර අයට එහෙම වගකීමක් තියෙන්නට ඕනයි කියන අවබෝධය එන්නේ නැහැ. අධ්‍යාපන මට්ටම අනුව ඒ සමාජයේ තියෙන සංවේදී තත්ත්වය අනුව සමහර අය අපිට මේක වැඩක් නැහැ. අපි දන්නේ නැහැ. ඒ වෙනි කොටසක් ඉතින් බහුතරයක් ලංකාවේ ඉන්නවා. ඒ වගේ අනිත් පැත්ත ගත්තාම අපි මේ උගත් ඒ වගේම සමාජයේ යම් විශේෂ කාර්යයන් ඉෂ්ට කරන හැකියාවෙන් පිරිපුන් මේ වෘත්තිකයන් ප්‍රොෆෙෂනල්ස්ලා ගත්තාම
එයින් බහුතරයකුත් අපිට මේකෙන් වැඩක් නැහැ කියනවා. මේ දේශපාලන තත්ත්වයේ තියෙන මේ දේශපාලනය අපි කතා කරලා වැඩක් නැහැ. මේ කවුරුත් හදන්නේ නැහැ කියලා. අපි නම් තරකයක් විදියට මතු කළොත් ඇයි දේශපාලඥයෝ අපු වෙනුවෙන් රට හදන්නට ඕනේ? හදන්න ඕනේ නැහැ. අපි ජීවත් වෙන මේ මාකට් බේස් ඉකොනොමි එකක වෙළඳපොළ යාන්ත්‍රණයේ තියෙන ඉකොනොමි එකක් ඇතුලේ හැම කෙනෙක්ම උත්සාහ කරනවා තම තමුන්ගේ පුද්ගලික පරමාර්ථ මුදුන් පමුණවා ගන්න. ඒතර පුද්ගලික පරමාර්ථ මුදුන් පමුණවා ගන්න උත්සාහ කරන සමාජයක් ඇතුලේ අපිද ඇතිලුව දේශපාලඥයා කියලා කියන්නේ ජනාධිපතිද අගමැතිද මැතිද ඇමතිවරයාද කවුද කියන එක නගත්තාම එයාගේ ජොබ් එක. ඒතර එයාගේ ජොබ් එක විතරක්. දැන් අපි අපේ ජොබ් එක කරද්දී අපි අපේ පුද්ගලික ජීවිතේ නම් හිතන්නේ. අපි අනාගතේ නම් හිතන්නේ තව අවුරුදු 5කින් අපි කොතෙන්ද යන්න ඕනේ, මගේ දරුවා කොතෙන්ද ඉන්න ඕනේ, මගේ කොච්චර සම්පත් ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියනවා නම් ඒ තර්කය ඇප්ලයි කරොත්. ඇයි දේශපාලඥයා ඇමතිවරයා ඇමතිකම අරගෙන අපි ගැන හිතන්නේ, රට ගැන හිතන්නේ. එයාත් කල්පනා කරනවා මගේ දරුවා කොහොමද මෙතෙන්ට ගේන්නේ? මගේ පරපුර කොතෙන්ද මෙහෙම ගේන්නේ? ඒක ගන්න ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්න තියෙන පුළුවන්. එන්නේ ඒ යාන්ත්‍රණය තමයි මේ දුවලා තියෙන්නේ. එතකොට අපි එතෙන්ට ගෙනෙන පුද්ගලයා පිළිබඳව කියන්නේ හරි 탁සේරුවක් නැති ගැටලුව තියෙනවා. ඒ නිසා අපේ වගකීම අපි කලකිරලා ඉන්නවා දේශපාලනය පිළිබඳව. නමුත් කලකිරලා අපි එතනින් ඈත් වීමම දැනුවත්ව නොදැනුවත්ව මේ ක්‍රමයේ පවත්වාගෙන යන්න උදව් වෙනවා. මට කියන්න ඕනේ ඉන්නේ කාරණේ. අපි දේශපාලනය පිළිබඳ සංවේදී නොවීමම මේ විදියට වැරදි පාරක රට අරගෙන යන්න ඍජුව හෝ වක්‍රව දැනුවත්ව නොදැනුවත්ව උදව් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. එතෙන්දී මේ දේශපාලනය කියන වචනේට අපි ගොඩක් බය වෙනවා. දැන් මම මෙහෙට ආපු වෙලාවෙත් විවිධ අපේ මගේ හිතවතුත් එක්ක කතා බහ කරද්දිත් මේ දේශපාලන අම්මෝ අපිට ඇත්තට ගෑවෙන්න කැමති නැහැ. කියන අදහස අපේ ඔළුවට බැහැලා තියෙනවා. මේ දේශපාලනය කියලා අපේ ඔළුවට ගිහින් තියෙන වෙන මොකක්වත් මේ දේශපාලන පක්ෂවල සමාජිකත්වයේ ලබා ගැනීමත් ඒ දේශපාලන පක්ෂත් එක්ක වැඩ කිරීමත්. ඒක දේශපාලන එක කොටසක් විතරයි. සැබෑ දේශපාලනය කියන්නේ දේශපාලන පක්ෂයක ඉන්න ඕනේ නැහැ. කිසිම දේශපාලන යාන්ත්‍රණයකට අහු වෙන්නත් ඕනේ නැහැ. ඊටාම නිවැරදිව දකින දේ කාරණා හරියට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් නම් විශ්ලේෂණය කරන්න පුළුවන් නම් තාර්කිකව හිතන්න පුළුවන් නම් අන්න අපි දේශපාලනිකයි අපිව රවට්ටන්න බෑ. එහෙනම් අපි නිසි තීන්දුව ගන්නවා. දැන් අපි මේ විශ්ලේෂණය ඔළුවේ නැහැ කියන එකයි මම කියන්න කැමති බොහෝ දුරට සමහර අවස්ථාවලදී. ඒ නිසා දැන් අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි ඔය දැනට තියෙන ධාරාව අපිට මේකෙන් වැඩක් නැහැ ඕන විදිහකට කවුරු හරි රට පාලනය කරපු ආවේ මේකට අපි සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියන තර්කය. ඒකත් එකක්. ඒක පුද්ගලික නිදහස. අයිතිය අපි ගරු කරන්නට ඕනේ. කවුරු හරි හිතනවා නම්. හැබැයි එහෙම හිතනවා නම් අනෙක් පැත්තෙන් ඒ පුද්ගලයාට අයිතියක් නැහැ ආය රට ගැන කතා කරන්න. ඒකයි මගේ යෝජනාව. මොකද එක පැත්තක අපි ඒකට සහායක වෙන්න කැමති නම් අපිට අයිතියකුත් නැහැ ප්‍රශ්න කරන්න බාහිර මාර්ගයේද යන්නේ වැරදි මාර්ගයේද යන්නේ රට විනාශ කරත් අපිට ප්‍රශ්නයක්. ඒකට මම විශ්වාස කරනවා අපි එහෙම කොටසක් නොවිය යුතුයි. විශේෂයෙන්ම අර මම කලින් කිව්වා වගේ අඩු අධ්‍යාපනයක් තියෙන, ඒ වගේම සමාජයේ දේවල් හරියට විශ්ලේෂණය කරගන්න බැරි ජනතාව අයින් වෙන එක ගැටලුවක් තමයි. ඒ ගැටලුවට වඩා ඉතාම ප්‍රබලයි අපි මේකෙන් අයින් වෙන එක. අපිට වගකීමක් තියෙනවා මේ කාරණේ පළමු කොටම හරියට විශ්ලේෂණය කරලා තේරුම් ගන්න. තේරුම් අරගෙන අර ජනතාවට තේරුම් කර දෙමින් යම් හොඳ මිනිසු ටිකක් හදාගත්තොත් ඔටෝමැටිකලිම දේශපාලනේ හැදෙනවා කියන විශ්වාසයෙන් තමයි අපි ජාතික විද්වත් සංවිධානය පිහිටුවාගෙන තාම පටන් ගන්නකොට පොඩි මට්ටමකින් අපි පටන් ගත්තේ. ලංකාව පුරාම විශ්වවිද්‍යාලවල ඉන්න අය, ඒ වගේම ශාස්ත්‍රවල ඉන්න අනිකුත් විද්වත් වෘත්තිකයන් එකතු කරගෙන අපි 2018 ජූලි මාසයේ 14 වෙනිදා අපේ සංවිධානයේ එළි දැක්වුවා. ඉතින් අපි තීරණය කරේ මෙන්න මෙහෙම දෙයක්. පළමු කොටම මේ රටක් දැන් රටවල අපිට අවබෝධය තියෙන විශේෂයෙන්ම මේ මෙල්බන් නගරේ ඉන්න අයට හොඳ අවබෝධයක් තියෙන මේ රට කොහොමද පාලනය වෙන්නේ කියලා. ඒ පාලනය පිළිබඳ විවේචන ඕන තරම් තියෙන පුළුවන්. නමුත් යම් ක්‍රමවේද තියෙනවා, සිස්ටම්ස් දුවනවා. හැම ක්ෂේත්‍රයක්ම ගමනාගමනය ගත්තත්, ආර්ථිකය ගත්තත්, රැකී ආරක්ෂා ගත්තත්, ඒ සියලුම දේක තියෙනවා. නීතිය ගත්තත් ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒතර පාලකයා එහා මෙහා උණයි කියලා මහා ලොකු චේන්ජස් කියන ආර්ථිකයේ අර උඩු යටිකුරු වෙන දෝලනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තියක් නැති නිසාම මේ ඩොකියුමන්ට් එකක් නැති නිසාම ඕනම කෙනෙක් පාලකෙක් ආපු ගමන්ම තමුන්ට ඕන දේ කරනවා. ඒවා කොච්චර රටට ගැලපෙනවද, ආර්ථිකයට ගැලපෙනවද, පෙරලා ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දෙනවද කියන එක පිළිබඳ විශ්ලේෂණය කරන්නේත් නැහැ. විශ්ලේෂණය සඳහා අපි තර්ක කරන්නේත් නැහැ මහ ජනතාව. නිසා ඕන දැන් හොඳම උදාහරණයක් ගන්න දැන් පහුගිය ආණ්ඩුවේ අවුරුද්දන අධ්‍යාපන ක්ෂේත්‍රයට මම පොඩ්ඩක් සම්බන්ධ නිසා කියන්නේ අර මේ වසනාන් කරාම මේ වර්ල්ඩ් බැංක් ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙනවා. ඒක තියෙන ළඟම පාසල හොඳම පාසල කියලා ව්‍යාපෘතියක්. ඒක ඉස්කෝල තෝරාගත්තු පාසල් 1000ක් ලංකාවේ මේ ආණ්ඩුව ආපු ගමම වැඩ පිළිවෙලක් දැම්ම කිසිම හොයා බැලීමකින් තොරව.
කවුරු හරි කිව්ව ડોකියුමන්ට් එකක් එහෙම තොරතුරු එකක් යම් කාරණා ටිකක් තියෙනවා. කිසිම තර්කයකින් තොරව, ඒ කියන්නේ පදනමකින් තොරව ඉස්කෝල 10ක් තෝරගෙන ඉවරලා ඒක ඉස්කෝලේකට මිලියන 650 ගානේ ඊටාර පුලි ප්ලෙජ් ස්කූල් එකක් හදන්න ගත්තා. දැන් ඒගොල්ලන්ගේ දැන් රට වල ගියාම අත්දකින්නවනේ දැන් අපි මෙහි ඉස්කෝලේකට ආපුවම පේනවා ඉස්කෝලේ ඇතුලේ තියෙනවා සියලුම පාසුකම් ටික, ක්‍රීඩා පාසුකම් ටිකද, ස්විමින් පූල් දෙක, එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටිස් සියල්ලම තියෙනවනේ. ඒ වගේ මවාගත්තු චිත්‍රයකින් ගිහිල්ලා මිලියන 650ක් වෙන් කළ ඉස්කෝල 10ක් තෝරගත්තා. ඒතර කාටද මේක බැලුමට පිටින් පේන්න පුළුවන්? හරි හොඳයි මිලියන 650ක් විදන් කරනවා නම් කියලා නේ. හැබැයි පටන් ගත්ත ගමන් මොකද උනේ? පළවෙනි අවුරුද්දේ මර රැල්ලට මිලියන 150ක් දුන්නා, 125ක් දුන්නා. 2016 2017 මිලියන 10යි දුන්නේ. 2018 මිලියන 10යි දුන්නේ. දැන් මේ විදිහට ගොත් මේ ඉස්කෝලේ 10 හදන්න තව අවුරුදු කීයක් යනවද? ඒකට ගොඩ නැගිලා හදෙන්නත් ඒ කියන්නේ ඔක සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. මේකට හොඳම උදාහරණයක් තියෙනවා. මම මේ ඉස්කෝල විසිට් කරන්න යනවා. ඒක ඉස්කෝලයක් විසිට් කරන්න ගිය වෙලාව රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඉතින් ඒ ගොඩ නැගිලා භාගයට ගහලා තියෙනවා. මිලියන 150 දුන්නු නිසා තට්ටු 6ක විතර විශාල ගොඩ නැගිලා ගහලා අර අපේ කෞතුකාගාරය වගේ විශාල ගොඩ නැගිල්ලක් ගහලා. प्रिंसिपल के මම ඇහුවා සර් මේ දැන් මොකක්ද මේකේ ප්ලෑන් එක දැන් එක විශාල මේ ගොඩ නැගිල්ලක් හදලා තියෙන්නේ. ඒක තියෙනවා. හරි ලස්සනට අර කැන්ටින් එකේ ඉඳලා ලයිබ්‍රරි එකට යනකම් හොඳටම මට්ටමට සැලසුම් කරලා තියෙනවා. प्रिंसिपल මට කියනවා අනේ සර් මම නම් මේ මුකුත්ම දන්නේ නැහැලු. කොට්ටාස කාර්යාලයේ ඒ වගේම කලාප කාර්යාලයෙන් පළාත් කාර්යාලයෙන් ඇවිල්ලා හදනවා. මම මේ බලාගෙන ඉන්න හැබැයි මම දන්නේ කවදා හදලා ඉවර වෙයිද කියලා. හැබැයි මම චුට්ටක් බලාගෙන ඉන්නවා මේකට පොඩ්ඩක් වහලේ ගහ ගන්නකම්. මම ඇයි ඒ කියලා. වහලේ ගහපුවම මට පන්ති කාමර ටිකක් දාගන්න පුළුවන්. ඒක විදුහල්පතිවරයාගේ පැත්තෙන් තියෙන ඒ අරමුණ විතරයි. ඉතින් මම මතු කරන්න උත්සාහ කරන්නේ මේ ගෙනෙන ගොඩාක් සැලසුම් ප්‍රතිපත්ති ડોකියුමන්ට්ස් ඉහළ සිටින එක එක එක්කෙනෙක්ගේ ඔළුවේ පැලවෙන ડોකියුමන්ට් එකක් විතරයි. ඇත්තටම පාසලක් හදනවා විදුහල්පතිවරයා කන්සල් කරන්න ඕනේ. එයා දන්නේ නැහැ මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා. ගුරුවරයා දන්නේ නැහැ. දරුවෝ දන්නේ නැහැ. දෙමව්පියෝ දන්නේ නැහැ. අපිත් රැවටෙනවා ලස්සන ගොඩ නැගිලා තියෙනවා. මම අධ්‍යාපනයේ දියුණු වෙනවා කියලා. මම මේ කිව්වේ එක පැත්තක්. ඒ කියන්නේ අපිට නිසි හරි කාර්යක්ෂමව දුවන එහෙම සැලසුම් ડોකියුමන්ට් එකක් නැහැ. එහෙනම් අපේ කාර්යභාරය තමයි ඒ වෙනුවෙන් මහ ජනතාව සම්බන්ධ කරගෙන ඒ ශ්‍රේෂ්ඨ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන විදිහට හොඳ ප්‍රතිපත්ති ටිකක් එළියට ගන්න. ඒ නිසාම තමයි මම නියෝජනය කරන්නේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුව. ඒ වගේ ක්ෂේත්‍ර 10ක් ගමනාගමනයේ කෘෂිකර්මාන්තයේ ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර ගණනාවක් කර්මාන්තයේ ක්ෂේත්‍ර ගණනාවක් අපි මේ විදිහට කතා කරනවා. ඒතකොට මම හිතනවා අපිට විවාදයක් නැහැ. එමේ වෙන ડોකියුමන්ට් එකක අවශ්‍යතාවය. හොඳ පොලිසි එකක් ඕන. ඊට පස්සේ පාලකයා එහෙම වුණාට එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය දැන් මෙවැනි ડોකියුමන්ට් එකක් අපි හදාගත්තයි කියලා. ඒක ක්‍රියාත්මක කරන්න එපයි. ක්‍රියාත්මක කරන්න තියෙන ක්‍රම දෙකයි. එකක් තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කවුරු කියන්නේ. ඇත්තටම ක්‍රියාත්මක කරන්න ඕනේ පාලනය කරන්නයි. දේශපාලන අවසාන තියෙනවා. රාජ්‍යයක් යටතේ තමයි අපි පාලනය වෙන්නේ. ඒකෙන් බැහැර වෙන්න බෑ. රාජ්‍යයක් පාලනය යටතේ ඒකට ආණ්ඩුවක් පත් කරගන්න නෑ. ආණ්ඩුවක් තමයි මේ අපි කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහෙනම් කොයි ආණ්ඩුවද මේක කරන්නේ? එතෙන්දී යෝජනා එන්න පුළුවන් දෙක තුනක්. එකක් තමයි අපි දෙමු රනිල්ට දෙමු, අරයට දෙමු, මෙයාට දෙමු, ඉතින් JVP දෙමු කාට හරි කියලා ඒක පක්ෂයක් තෝරගෙන කණ්ඩායමකට දෙමු. කියන අදහස. නේද? හැබැයි අපේ ඉතිහාසයේම පෙනෙනවා මම අර කලින් වගේ එහෙම ડોකියුමන්ට් එකක් තිබුණත් ඒක පාවිච්චි කරලත් නැහැ. මේගොල්ලන් එහෙම සමත් වෙලා නැහැ. අපිට අපේ තර්ක බුද්ධියට අනුව හිතන්න අමාරුයි. මේක කාට හරි අතට දීලා අපි ડોකියුමන්ට් එකක් හදලා මෙන්න ලෝකේ තියෙන හොඳම ડોකියුමන්ට් එක හැදුවත් බල කරපල්ලා කිව්වොත් කරන්න බෑ. එවැනි ශක්්‍යතාවයක් සහ එවැනි ඕනෑකමක් සහ මිනිසුන්ගේ බද්ධ වීමක් මේ ක්‍රමයේ තුල නැහැ. එවනම් ඒක අසාර්ථක වෙනවයි කියන තැනට ඉඳගෙන තමයි අපි මේ හදන්නේ. එහෙනම් දෙවැනි විකල්පය මොකක්ද? දෙවැනි විකල්පය තමයි අපිත් මැදිහත් වෙච්ච. අපි කියලා කියන්නේ අපි ජාතික විද්වත් සංවිධානය, ඒ වගේම මහ ජනතාව සහ රටට ආදරය කරන දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම්, විවිධ දේශපාලන මත දරන්නන් සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් පාලනයක් අපි ගොඩ ගන්නට ආණ්ඩුවක් හදන්නට ඕනේ. එතෙන්දී අර බොටම් ලයින් එකක් අපිට අවශ්‍යයි. ඔක්කොටම එකක වෙන්න පුළුවන්. ඉන්නේ බොටම් ලයින් එක තමයි මේ ප්‍රතිපත්ති අපි එකක්වත් හදන්නේ නැහැ. එක එක්කෙනාගේ සාක්කුවට සල්ලි පුරව ගන්න එක. දැන් මම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපතිවරයා විදියට මම මේකේ වැඩ කටයුතු කරලා මේ ડોකියුමන්ට් එකෙන් මේක ක්‍රියාත්මක කරොත් බලය ගත්තොත් මට තමයි වැඩිපුර ප්‍රතිලාභ එන්න ඕනේ. මට ප්‍රතිලාභ වෙන විදිහට මේක එක වගන්තියක්වත් අපි ඇතුළත් කරන්නේත් නැහැ. එහෙම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු. එහෙම කරනවා නම් ඒක අවස්ථාවාදී වැඩක්. මේකේ ජාතික වැඩක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මම කියන කාරණේත් එකපාර විශ්වාස කරන්නත් එපා. මාව දන්න අයත් මෙතන ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. මම කියන දේ එකපාර විශ්වාස කරන්නත් එපා, අවිශ්වාස කරන්නත් එපා. විචක්ෂණශීලීව අහන්න මේක සංවේදනය කරගන්න බලන්න මේක රියලයිස් කරන්න මම මේ කියන කාරණේ යම් තාර්කයක් තියෙනවාද කියලා.
එනම් මේක වෙනස් කළ හැකි වන්නේම එවැනි බහුජන ව්‍යාපාරයකින් මහජන ව්‍යාපාරයකින් ඉන්නේ පොදු අරමුණු ඉලක්ක කරගත්තු පාලන බලයක් පිහිටවගෙන මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළොත් විතරයි. එතකොට මම මේ කාරණේ ඔයගොල්ලන්ට කියන්නේ විශේෂයෙන් මේක තේරුම් ගන්නට ඕනේ. ඉන්නේ දෙවෙනි කාරණේ ටිකක් අමාරු වැඩක්. පළවෙනි කාරණේ ලේසි වැඩක්. දැන් පළවෙනි කාරණේ අපි සෑහෙන දුරට ඇවිල්ලා තියෙන්නේ. ජූලි මාසයේ ඉඳලා මේ වෙනකොට සෑහෙන දුරට ඇවිල්ලා අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා ලංකාව පුරා මේ වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවකම මේ වැඩ කටයුතු කළා. මම විශේෂයෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක තමයි මට බාර දීලා තියෙන්නේ. පටන් ගන්නකොට ඉතාම පුංචි මට්ටමක හිටියේ. මේ වෙනකොට අර ග්‍රාම සේවා කොට්ටාස මට්ටමේ පවා ඒ ප්‍රදේශවල විවිධ ග්‍රාමීය සංවිධානවලයි කියනවා සර්ලා එන්න. අපිට දැන් අත්‍තරම පැහැදිලි අපිට පේනවා මේව වැඩක් කරන්න පුළුවන්. ඇවිල්ලා ගමේ ජනතාව දැනුවත් කරන්න අපි කිව්වට මේක මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේක හිතා ගන්න බෑ. ඇයි අපි එන්නේ කියලා. මොකද ඒගොල්ලන් බලන්නේ දැන් අපි වගේ කෙනෙක් ඇයි නගරේ මේ කොළඹ හොඳට ජොබ් එක කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් මොකටද මේ අනුරාධපුරේ පොළොන්නරුවේ ගිහලා මිනිසුන්ගෙන් ආන්නේ මේ වාඩි වරෙලා ආර්ථික ප්‍රතිපත්තිය හදමු අපි කට්ටිය එකතු වෙලා බලේ ගමුගම ඒ මිනිසුන්ගේ ඔළුවේ තියෙන අත්දැකීම මොකද්ද? හොරකම වංචාව දූෂණය අවස්ථාවාදී. ඒත් ඒගොල්ලෝ අපි දිහාත් එකපාර පළවෙන් බලන්න ඉඳ තියෙනවා මේ මොකක් හරි ගැටයක් වෙන්නේ නැති කියන එක. දැන් හේතුවක් තියෙන්නේ බෑ අපිට එන්න. නේද? එතෙන්ට තමයි අපිට පොදු වැඩ පිළිවෙලක් මූලික මූල ධර්ම සහ සමාජයේ පිළිබඳ යම් වටිනාකම් වලට එකඟතාවයකින් තමයි එන්නේ. එතෙන්දී අපිට යම් කැපකිරීමක් කරන්නට වෙනවා. ඒතර අපි කතා කරගෙන යනකොට ඔන්න මේ මිනිසුන්ට තේරෙනවා දැනෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා මේ අර කලින් කිව්ව කට්ටිය වගේ නෙමෙයි මොකක් හරි වෙනසක් මේගොල්ලන් ගාව තියෙනවා කියන්නේ. ඉන්නේ හැඟීම දැනීමත් එක්ක තමයි මේ වැඩ කළේ. ඔයගොල්ලන් දැක්කද දන්නේ නැහැ දැකලා තමයි බලන්න YouTube එකේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාම සාර්ථක මම මේට එන්න කලින් 30 වෙනිදා දිස්ත්‍රික් සම්මේලනයේ කැඳෙව්වා. සෙනඟ 800ක් 900ක් විතර ආව අති බහුතරයේ ඒ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් සමන්ලා තුන අපි පටන් ගන්නකොට 25 30යි හිටියේ. මාස කිහිපයක් ඇතුළත එච්චර සාර්ථකව අපිට ඉදිරියට ගේන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් මේ අරමුණ තමයි මහ ජනතාවත් සම්බන්ධ වෙච්ච ඕගොල්ලෝගේ අපේ තොරතුරු කියන්නේ අපි දැනුම ඒකරාශී කරගත්තු ප්‍රතිපත්තියක් සැදීමක් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලය ලබා ගැනීම සඳහා යම් පුළුල් දේශපාලන ව්‍යාපාරයකුත් අපි ගොඩනගා ගන්නට ඕනයි කියන එක තමයි මේකේ සරල අදහස. අපි සාකච්ඡාව යන අතරතුරේ මම හිතනවා ටික වෙලාවක් ගතට කමක් නැහැ නේ වෙලාව තියෙනවා නේ. අර දැන් මෙතුමා සඳහන් කරා ප්‍රශ්න අපිට අවසානයේ අහන්න පුළුවන්. ඒ වගේම මම මේ කතාව කරගෙන යන අතරතුරේදී අපිට අපහැදිලි තැනක් තියෙනවා නම් ගැටලු තැනක් තියෙනවා මේ මොහොතේ මම කමක් නැහැ. යම් restrictions දැම්මා ground rules වගේක් දැම්මා. ඉතින් ප්‍රශ්න නැහැ හැබැයි මම කැමති විවෘත කරන්න ඕනම එකක් දැන් offensive language එකක් භාවිත කරන්නේ නැත්නම් ඕනම ප්‍රශ්නයක් ඇහුවට කමක් නැහැ. restrict කරගන්න එපා. සමහර ප්‍රශ්න තියෙන පුළුවන් දැන් මෙතුමා කිව්ව නිසා පොඩි කොන්දේස් දාපු නිසා මේ ප්‍රශ්නේ ඇසිය යුතුද නැද්ද කියලා අපිට යම් ගැටලු විචිකිච්ඡා එනවා. මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ප්‍රශ්නයක් අහන්න. මොකද අපිට අංගන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. හරි විවෘතව පොදු අරමුණක් වෙනවා අපි කතා කරන නිසා ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. දන්නේ නැති එකට මම දන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි අර සමාජ ධර්ම විදියට ඔබිසි වෙලා ඉන්න ඕනම ප්‍රශ්නයක් අහන්න ඒක මම හිතනවා වඩා හොඳ වෙයි කියලා කාරණේ. ඇත්තටම මේ පොඩි ප්‍රසන්ටේෂන් එකක් සකස් කරගෙන ආවා ලංකාවේ තියෙන ආර්ථිකය පිළිබඳ පුංචි හරස් කඩක් මතු කරන්න. මම ඔක්කොම පෙන්වන්න යන්නේ නැහැ කාල වේලාව යන නිසා. ඒ වගේම ඔක්කොම පෙන්වන්න අවශ්‍යත් නැහැ. ඒ හේතුව ඕගොල්ලෝ මේක අඩු වැඩි වශයෙන් දන්නවා. නමුත් පොඩ්ඩක් අර ඔයගොල්ලෝ පෝක් කරන මේ කාරණයක් එක අවධානය යොමු කරගන්න කාරණා කීපයකට පමණක් මම අවධානය යොමු කරන්නම්. එතෙන් යන්න කලින් මොනවා හෝ මම මේ කීව කාරණේ පිළිබඳ ගැටලුව ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්න. හරි එහෙනම් අපි ඉස්සරහට යමු. කලස් නම් පිරෙන්නේ නැහැ නේද? කමන්නේ. ඔව්. දැන් මේ තියෙන්නේ අපි ඇත්තටම අපි කතා කරන අපේ ජාතික ආර්ථිකයේ view එක. අපි කවුරුත් දන්නවා කෘෂි කර්මාන්තයේ කර්මාන්ත සේවා කියන ශ්‍රේෂ්ඨ තුනකට මේක කැඩිලා තියෙනවා. මේ ප්‍රධානම අර්බුදයක් තමයි අර්බුද ගණනාවක ඉන්න ප්‍රධාන අර්බුදයක් තමයි මෙහි තියෙන view එක තුලින් ජාතික ආර්ථිකයට වටිනාකම් එකතු කරන්නේ ඉතාම අල්ප වශයෙන්. ඉතාම අල්ප වශයෙන්. සමහර තැන්වලදී එකතු කරන්නේ නැහැ විනාශ කරනවා. හැබැයි ඒ එකතු කිරීම කරන්නේ ඉතා විශාල ණය ප්‍රමාණයක් අරගෙන. එහෙම අරගත්තු ආර්ථිකය ඇතුලේ තියෙන්නේ මේ අවුරුදු 10 ඇතුළත මෙතන තියෙන අවුරුදු 5ක දත්ත 10කට ගියත් 15කට ගියත් අඩු වැඩි වශයෙන් ටිකක් 20කට 30කට ගියොත් PVO ටිකක් වෙනස් වෙනවා. කෘෂි කර්මාන්තයේ වැඩි තැනක් තිබුණා අවුරුදු 20කට 30කට කලින්. මේ අවුරුදු 5 ඇතුලේ එකම තැන පළවෙනි අර ස්ටැටික් ඉකොනොමික් ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. කෘෂි කර්මාන්තයේ 8%යි කර්මාන්ත 30%යි සහ සේවාංශයේ 60%යි. ඒතර මේක නරකද? ඔව්. පළවෙනියෙන් තියෙන්නේ කෘෂි කර්ම මේ කියන්නේ අර රෝස් විදියට තියෙන්නේ කෘෂි කර්මාන්තයේ ඒකේ දල දේශීය නිෂ්පාදනයේ තියෙන දායකත්වයේ ඊට පස්සේ ප්‍රතිශතාත්මකව අවුරුදු 13 14 15 16 17 ඊළඟට තියෙන ප්‍රතිශතේ
දෙවනි කියන්නේ තුන්වෙනි රෝ එක බවට පත් වෙන්නේ කර්මාන්ත ශේත්‍රයේ. ඒ සංඛ්‍යාවත් ඇබ්සොලියුට් වැලියු එකයි පර්සන්ටේජ් එකයි. තුන්වෙනි එක සේවා ඇබ්සොලියුට් amount එකයි පර්සන්ටේජ් එකයි. ඔය ටික එකතු කරපුවම දැන් අපි අවසාන කොලම් එක උදාහරණයකට ගත්තොත් 2017 අර ට්‍රිලියන 1යි 3යි 7යි එකතු කරපුවම අපේ දල දේශීය නිෂ්පාදිතේ එකතුව ලැබෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 13ක වගේ ආර්ථිකයක් අපේ තියෙන. ඒක ට්‍රිලියන 13ක ආර්ථිකය මහා ලොකු ආර්ථිකයක් නෙවෙයි. ඒතර මේ ආර්ථිකය ඇත්තටම අපි හරියට කළමනාකරණය කරනවා නම් 4-5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් අවුරුදු 5ක් කරක්. මේ කියන්නේ අදූරදර්ශී ආර්ථික. කියන්නේ පොඩි මිස්ටේක් සහිතව, ලීකේජ් සහිතව, අකාර්යක්ෂම සාහවේ සහිතව හරි ඉකොනොමික් ප්ලෑන් එකක් ඇතුලේ ගියොත් මේක ඩබල් කරන්න පුළුවන් අවුරුද්දකින් දෙකකින්. දැන් මේක එහෙම වෙන්නේ නැත්තේ. මේකේ වංචාව දූෂණය කියන එක 80 90 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි ඒ තාර්ථිකේ කඩ වැටෙන්නේ නැහැ. යම් ආර්ථික ඇතුලේ අර්බුදයක් තියෙනවා. අපි කියනවා දේශපාලනයේදී එක පක්ෂයයි කියනවා මේක ආර්ථික කඩාම් වැටෙනවා. ඇත්තම හරියට ගත්තොත් මේ ආර්ථිකේ කඩාම් වැටෙන්නේ නැහැ. මේ සමාජ අසාධාරණයක් තියෙන මේක මේ ප්‍රශ්නවල තියෙන පීඩනය අර පල්ලහැම ඉන්න ජන කොටසට කාන්දු වෙන එක විතරයි වෙන්නේ ආර්ථිකය දුවනවා. ඒක පොඩි ආර්ථිකයක්. මේක උඩියට කරලා පොඩි පට්ටම් කරත් ඕකෙන් භාගයක් ගලවලා ගියත් ට්‍රිලියන 6ක් 7ක් යන්නේ ඉතුරු වෙකින් යන්න පුළුවන්. අර යන්තම් කාර්ය ජීවත් වෙන. කියන්නේ අපේ උරුමයක නෙවෙයි. ලංකාවේ අපි හුරු වෙලා ඉන්නවා. ඊටාම අපේ සංස්කෘතිය සමාජය ගත්තාම අල්පේච්ච විදිහට ජීවත් වෙනවා. කොස්කෙඩියක් අම්බ ගත්තොත් තුන් වෙලම කාලා ජීවත් වෙන්න බැරිද? පුළුවන්. එහෙම ජීවත් වෙන කොටසකුත් තියෙනවා. සමහර අපි ගම් වලට ගියාම දකින්නවා. ඒගොල්ලන්ගේ අපේ වයසේ අය ගත්තාම ඊටාම හැංගපත වැහැරිලා ඒක නැගට හොඳ මේ ඇඳුමක් නැහැ. ඒ සාරි සෞඛ්‍ය ජීවිතයක් නැහැ. ඒකට හුරුයි ඒගොල්ලෝ. නමුත් අපිට කොච්චර සමාජ අයිතියක් තියෙනවද උඹලා උකට හුරුයි ඔහොම තමයි ජීවිතේ ගෙවපල්ලා කියලා කියන්නේ. අපි ඔක්කොටම නම් එහෙම තත්ත්වේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නෙවෙයි. බහුතරයක් අන්න ඒ වගේ දුක්ඛිත තැනක ඉන්නේ. නම් මේ ආර්ථික ඉතා ලේසියෙන් උඩට ගන්න පුළුවන්. දැන් අපි විශ්ලේෂණය කරගෙන යන අපේ මේ කණ්ඩායම විදියට මේ view එක වෙනස් කරන්න ඕනද කියලා. අපි තෝරාගත්තු ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. වෙනස් කරන්න ඕන තැනුත් තියෙනවා. සමහර ඒවා අපි රකින්න ඕන තැනුත් තියෙනවා. දැන් අපි ගත්තාම කෘෂි කර්මාන්තේ අපිට දැනට තියෙන තොරතුරු වලට අනුව ඇත්තටම යපුන් කෘෂි කර්මාන්තයක් ඒ කියන්නේ සබ්ස්ටන් ඉකොනොමි කියන එක අපේ යපුන් කෘෂි කර්මාන්තේ ආහාර අපිට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්න කෘෂි කර්මාන්තේ තව දුරටත් පුළුල් කරන්නට ඕනේ. අපනයන කෘෂි කර්මාන්තේ නැත්නම් කමර්ෂල් ඇග්‍රිකල්චර් කියන එක කතන්දරෙදි ගත්තාම අපිට ගොඩාක් දේවල් කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ දේවල් ටිකවත් කරලා නැහැ. එහෙනම් අපි පළවෙනි උත්සාහයේදී ධර්ම අපේ ප්‍රතිපත්තියට ඇතුළත් කරන්න අපේ යපුම් කෘෂි කර්මාන්තේ කොහොමද උඩට ගන්නේ ආහාර ප්‍රධාන වශයෙන්ම ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්නේ. ඒ වගේම තෝරාගත්තු ශේත්‍ර ඉලක්ක කරගෙන අපනයන ඉලක්ක කරගත්තු කෘෂි කර්මාන්තය කරත් යන්න. ඇත්තම එන්නේ ඉලක්ක ටිකටවත් තාම ගිහිල්ලා නැහැ. එතකොට මේ view එක වෙනස් කරද්දී අපි කියන්නේ නැහැ අපේ ලංකාව කෘෂිකාර්මික රටක් ඒ නිසා අවසාන විග්‍රහයේදී කෘෂිකර්මාන්තයෙන් 50%ක් එන්න ඕනයි කියලා. ඒක තර්කයක් විදිහට ගේන්න පුළුවන්. ඒක නමුත් අද නවීන ලෝකයේ තාක්ෂණයත් එක්ක යන ගමනේදී කෘෂිකර්මාන්තයේ උඩටම ගෙනල්ලා හරියන්නේ නැහැ. කියන්නේ පංගුව ලොකු කරලා හරියන්නේ නැහැ. හැබැයි ඒකේ මම කියන කාරණේ මම පැහැදිලි වෙන්නට ඕනේ. පංගුව ලොකු කරන්න එපයි කියන එකෙන් අදහස් කරන්නේ අපේ තියෙන එකේ ක්වොලිටි එකේ ගුණත්වය. සහ තියෙන දේ කාර්යක්ෂමතාවයේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න එපයි කියන එක නෙමෙයි. අපි ඉන්නේ කාරණේ කරගන්න. අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා, ලිමිටේෂන් එකක් තියෙනවා. පරිසරය ගැන හිතන්නට වෙනවා, සමාජය ගැන හිතන්න වෙනවා. ඒ කියන ලෝකයේ තියෙන ධර්මතාවයන් මේ මූල ධර්ම වලට එකගව යන්න පුළුවන් දුරක් තියෙනවා. අපි ඒ දුර යන්නට ඕනේ. ඒ දුර වුණොත් සමහරවිට ඔය view එක 15%ක් වගේ වෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරන්නේ ඒක 30ක් 40ක් 50ක් වෙන්න පුළුවන්. කර්මාන්ත ගත්තාමත් එමේ කර්මාන්ත විසිරලා තියෙන ආකාරයේ ගත්තොත් මේ කියන දැන් මේක දීර්ඝ වැඩි මේ සටහන පෙනෙන්නේ නැති වෙන නමුත් මම කියන්නම්. මේ තියෙන කුෂි කර්මාන්තේ ලිස්ට් එක අරන් බලපුවම තියෙන සාම්ප්‍රදායික කෘෂිකාර්මික කටයුතු ටිකක් පමණමයි. ඒ විශේෂයෙන් අර අපේ සාම්ප්‍රදායික වැවිලි භෝග වලට තියෙන දායකත්වය තමයි තියෙන්නේ. කර්මාන්ත වලට ගියාම ඒ යටින්ම තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම කර්මාන්තේ. කර්මාන්ත ශාස්ත්‍රයේ ට්‍රිලියන 3යි ගාණක් තියෙනවා. ඒකෙන් ට්‍රිලියන එකකට වැඩි ප්‍රමාණයක් තියෙන ගොඩනැගිලි. අපි මොනවා ගොඩනැගිල්ලක් හදපුවම මේක කර්මාන්ත ශාස්ත්‍රයට එකතු කරගන්න. ඇත්තම ගොඩනැගිලි වලින් කර්මාන්ත ශාස්ත්‍රයට එකතු වෙන ගොඩනැගිලිස් තියෙනවා. නිකන් තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පාසුකම් ගොඩනැගිලිත් තියෙනවා. ඒකට අපේ තාම ක්‍රමවේදයක්වත් නැහැ අඩුම වශයෙන් මෙන්න මේ ගොඩ නගන දේවල් කොච්චර දුරට ආර්ථික දෙයට බද්ධ වෙනවද? එහෙම නැත්නම් නිකන් ගොඩනැගිලිද කියලා. පාරක් හැදුවත් මොකක් හරියද එහෙම නෙමෙයි කර්මාන්ත කියලා කියන්නේ ඇත්තටම ඒ කර්මාන්ත ඉලක්ක කරගත්තු ගොඩනැගීම් ඉදිකිරීම තමයි කර්මාන්ත වෙන්න ඕනේ. අනිත් ඒවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පාසුකම්. ඒවා සේවා කරන්නට වැටෙන්න ඕනේ. ඒකත් මේක ASCII ඔබලා තමයි මේ 130 පෙන්නන්නේ. එතකොට මෙතෙන්දිත් අපි ඉගෙන ගන්න ඕනේ සමහර අවස්ථාවලදී අපිට දේශපාලඥයෝ විවිධ ආය සංඛ්‍යා ලේඛන දත්ත ඉදිරිපත් කරන අර ක්ෂේත්‍රයේ මෙච්චරයි මේ ක්ෂේත්‍රයේ මෙච්චරයි කියලා මේ හැම සංඛ්‍යා ලේඛනයකම
අර තාර බර ඇරලා ගන්නට ඕනේ. හැබැයි ඒකෙන් දල අදහසක් ගන්න පුළුවන්. අපි අර මෝහණයටපත් වෙන්න එපා. මේක තමයි නියම පින්තූරය කියලා. මේකෙන් දල අදහසක් විතරයි අපි ගන්න උත්සාහ කරන්නේ. විහිදිච්ච කර්මාන්ත ක්ෂේත්‍රයක් අපේ නැහැ. අපේට ගොඩාක් එක්තරම ඒ නැතිකම අනිත් පැත්තෙන් මෙතන අර්බුද වැඩිකම අපි හරි පාරකට අපිට වැඩේ ලේසි. දැන් මෙතන තිබුණා නම් හොඳ විහිදිච්ච කර්මාන්ත ටිකක් හදලා තාම කාර්යක්ෂමව දුවන තාක්ෂණයේ දුවන කුසි කර්මාන්ත ක්ෂේත්‍රයක් තිබුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන හොරා කණ එක විතරයි කියලා. ඒතර හොරාව මාරු කරා මේක වෙනස් කරගන්න අපිට ලොකු අභියෝගයක් එනවා. දැන් අතම හරි ලේසි අභියෝගයක් තියෙන්නේ. මේ තියෙන්නේ සාම්ප්‍රදායික ඒ වගේම ඵලදායිකාවෙන් තොර කර්මාන්ත සහ කෘෂිකාර්මිකයේ වගේම සේවා ක්ෂේත්‍රයක්. වැඩේ හරි ලේසි අපි අනුගමනය කරන ක්‍රමයක් ඇතුළත පළවෙනි අවුරුදු 4-5 ඇතුළතදී යම් අකාර්යක්ෂමතාවයක් තිබුණා. නිවැරදි ඉලක්කයට ගියොත් වංචාව දූෂණය අයින් කරගත්තොත් හොඳ තැනකට ගේන්න පුළුවන් ලේසියෙන්ම. සේවා ක්ෂේත්‍රයේ ගත්තත් කතන්දරේ එකයි. වැඩිම ප්‍රමාණයේ දායක වෙන්නේ මේ වෙළඳාමෙන්. තොග සහ සිල්ලර වෙළඳාමෙන්. එහි අතුරු ප්‍රතිඵලය තමයි තොග සහ සිල්ලර වෙළඳාම තියෙන ඕනේ. ඒක නැති කරන්න බෑ. ජාතික දළදේශීය නිෂ්පාදිතයේ GDP එක වැඩි වෙන විදිහට ඒක එන්නට ඕනේ. හැබැයි ඒ වැඩි වෙන ස්පීඩ් එකට වඩා වැඩි වේගයකින් වෙළඳාම වැඩි වෙනවා නම් ට්‍රේඩ් බබල් එකක් ඇති වෙනවා. ට්‍රේඩ් බබල් එකක් එක්කම අපේ උත්පාදනය වැඩි වෙනවා. ඒකට සපෝට් කරන්න අපිට කවුරුත් මේගොල්ලෝ බැංකුව ආණ්ඩුව කියන්නේ නැති කාරණයක් තියෙන එක තමයි මුදල් අච්චු ගහලා තමයි මේ වැඩේ කරන්නේ. මම ඒක පසුව පෙන්නන්නම් කොහොමද ලංකාවේ මුදල් අච්චු ගැසීම වර්ධනය වෙලා තියෙන්නේ කියලා. ඒවා අත්‍තරම ඔය ජාතික තලයේ දේශ මේ කියන්නේ දත්තවලදී කතා කරන්නේ නැති කාරණයක්. ඒත් මේ අර්බුදයේ හැංගිච්ච තැන එන්නේ එතන තියෙනවා. එතකොට විධිමත් සේවා පද්ධතියක් අපේ නැහැ. මේ chart එකෙන් පෙන්නන්නේ අවුරුදු 10ක් ඇතුළතදී ප්‍රධාන අපේ භෝග හතර තේපොල් රබර් වී වලට මොකද වෙලා තියෙන්නේ කියලා. දළදේශීය නිෂ්පාදිත එකතු කිරීම වටිනාකමක් විදියට රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට කියනවා ගිය අවුරුද්දට වඩා 100 මෙච්චරකින් වැඩි වුණා මෙච්චරකින් වැඩි වුණා කියලා මහා බැංකුව වාර්තාව ඉදිරිපත් කරනවා. හරියට මේ දත්ත ටික අරන් බලපුවම මේක මහා බැංකුව වාර්තාවෙන් ගත්තේ. අපිට අරන් බලන්න පුළුවන්. අරන් බලන්න ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවකම ඵලදායකතාව අඩු වෙලා තියෙන්නේ. නිෂ්පාදන ප්‍රමාණය මේ ඔක්කොගේම අවුරුදු 10කට කලින් තිබුණාට වඩා දැන් නිෂ්පාදනය අඩු වෙලා. ඒක ලොකු ගැටලුවක්. එනම් ඵලදායකතාව පල්ලෙහා ගිහිල්ලා තියෙනවා. ඉදම් ප්‍රමාණය රබර් වලයි පොල් වලයි හැර අනිත් දෙකේම ඉදම් ප්‍රමාණයක් වැඩි වෙලා තේ වල ඉදම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අනිත් තේ වල ඉදම් ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. කියන්නේ වගා කරන භූමි ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඵලදාව අඩු වෙලා තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? මොකද තාක්ෂණය ගැන අපි කතා කරනවා, අලුත් පොහොර ගැන කතා කරනවා. නමුත් ඵලදාව අඩු වෙලා එහෙනම් ඒ කියන්නේ මම මේ කතා කරන්නේ ඉතින් සරල ක්ෂේත්‍රයක් ගත්තත් මේ වෙනි අර්බුදයක් තියෙන්නේ. මේ chart එකෙන් පෙන්නන්නේ තම අර්බුදයක් අපේ ශ්‍රම වියුක්තිය නැත්නම් මේ ලේබර් ෆෝස් එක ඒ කර්මාන්ත වලට බද්ධ කිරීමේ තියෙන ගැටලුව. අවුරුදු මේ තොරතුරු දින 1960 සිට 2015 දක්වාම 1960 ආරම්භ බලපුවාම අපේ කෘෂි කර්මාන්තය විශේෂයෙන් අපේ මේ විවාදයට තුඩු දෙන ක්ෂේත්‍රය ගත්තාම කෘෂි කර්මාන්තයේට ශ්‍රම බලකාය යොදාගෙන තියෙන ප්‍රමාණය තමයි දකුණු පැත්තේ තියෙන්නේ. sector shares employment employment percentage එක මේ පැත්තේ තියෙන්නේ output එක. දැන් මම උදාහරණයක් ගත්තා 1960 කෘෂි කර්මාන්තයේ output එක 26ක් මුළු 100ක් නම් GDP එකෙන් 26ක් කෘෂි කර්මාන්තේ. ඒ 26 ගන්න ශ්‍රම බලකායෙන් 53ක් යොදලා තියෙන. ඒ කියන්නේ දල වශයෙන් ගත්තාම ඩබල්. ඒ කියන්නේ එක percentage එකක් එළියට ගන්න labor force එකෙන් 2% ඩබල් යනවා. අකාර්යක්ෂමතාවයක් කරන දෙනවා. නමුත් මේ 1960 තාක්ෂණය නොතිබිච්ච කාලෙක. දැන් මොකද වෙලා තියෙන්නේ? තාක්ෂණයේ තියෙන 2016 අපේ GDP එකෙන් 8%ක් එළියට ගන්න. 8%ක් එළියට ගන්න. 8%යි දායකත්වයෙන් labor force එකෙන් 25ක් යනවා. ඒ කියන්නේ 4 ගුණයක් යනවා. ඒකට තාක්ෂණය ඇවිල්ලා තියෙන කාලෙදී 60ට වඩා අපි ඵලදායීතාවයේ අර්බුදයක ඉන්නවා. මේ ශ්‍රමය ව්‍යාප්ත වෙලා තියෙන මේ ගැඹුරු කාරණා ටික මේ කියන්නේ මේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක තේරුම් ගන්න අපි ප්‍රතිපත්ති සකස් කරනකොට මේවා අපි ඇඩ්‍රස් කරනවා කියන එක මතු කරන්නයි මේ වගේ ගැඹුරට ගිය තේ ශේස්ත්‍ර තියෙනවා හිතන්නේ නැති. ඉතින් මේවට අනිවාර්යයෙන්ම අපිට විසඳුම් හොයන්නට වෙනවා. මේ පාලන තන්ත්‍රයන් ඇතුලේ මේවා ප්‍රශ්න කියලාවත් අඩු ගානේ හඳුනා ගන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ඒක අහන්න දකින්න නොලැබෙන්නේ. මේ chart එකත් මම චුට්ටක් කියන්නම්. මේ තියෙන්නේ දැන් පුංචි ආර්ථිකයක් වුණත් දළදේශීය නිෂ්පාදක ට්‍රිලියන 13ක් වුණත් ඒ ට්‍රිලියන 13 දායක වෙන හැටි මුළු රට ඇතුලේ ගත්තාම ඉතාම විසමාචාර විදියකට තියෙන්නේ. කියන්නේ අර ඉන්ඉක්වලිටි එක වැඩි.
බස්නාහිර පළාතේ 50කට ආසන්න ප්‍රමාණයක් කෙනෙකුට අනිත් සෑම පළාතකින්ම අඩු වැඩි වශයෙන් ඉන්නේ 5ක් 6ක් 7ක් විතරයි. විශාල භූමි ප්‍රදේශයක් තියෙන නැගෙනහිර පළාත උතුරු පළාතේ දායකත්වයෙන් ගත්තත් 5යි 6යි. ඒතර මෙන්න මෙතනම අර ආදායම් බෙදී යාමේ විෂමතාවය වර්ධනය කරන්න කරුණු දෙන මේ බලන අවුරුදු 10කම තොරතුරු මේ විදිහට තියෙනවා. ඒක තවදුරටත් විශ්ලේෂණය කරගෙන අපි ඉදිරියට ගියොත් තියෙනවා 2016 ඒ ශේෂ්ත්‍ර තුන වෙන් කරලා කඩලා ගත්තොත් කෘෂිකර්මාන්තය කර්මාන්තය සේවා අංශය ගත්තාම ඒ කියන්නේ පළාත්වල දායක වෙච්ච හැටි. ඒතර කෘෂිකර්මාන්තේ ඇත්තටම බස්නාහිර පළාතේ අඩු දායකත්වයක්. නමුත් කර්මාන්ත විදියට බස්නාහිර පළාතේ 50ක් තියෙනවා. සේවා අංශයේ 39ක්. මේ කියන අපි ඒකට කියනවා ඩිස්ටෝෂන් එකක් මේ පෙන්වුම් කරන්නේ. ආර්ථිකයේ දායක වීමේ විෂමතාවයක් තියෙනවා. දායක වෙන හැටි ඒ විෂම කොටසට ඒ ශේෂ්ත්‍ර වලින් කන්ට්‍රිබියුට් කරන හැටි විෂමතාවයක් තියෙනවා. එහෙනම් මේවා ගැඹුරින් අධ්‍යයනය කරලා අපි ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. ඒ කාරණේ මම පොඩ්ඩක් ස්කිප් කරන්නම්. ඊළඟට ණය. මේ ට්‍රිලියන 13 හරි අපේ අතට අරන් දීලා තියෙන්නේ ඊටාම අකාර්යක්ෂම ණය ක්‍රමයකින්. දැන් ණය කියනකොට මේක පොඩ්ඩක් අපි තේරුම් ගමු මේ විදිහට. ණය කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. දැන් අපිට සාමාන්‍ය දේශපාලන වේදිකාව නිරන්තරයෙන්ම අහන්නේ ණය කිව්වම ඕනම කෙනෙක් ආණ්ඩුවේ විපක්ෂ පැත්තේ ඉන්නවනම් උඹලා ණය අරගෙන කියනවා නේ. කවුරුෝ දැන් මේගොල්ලන් දැන් ආණ්ඩුවක් හිටන්ද ආය වෙනස් වුණත් මේගොල්ලන් කියනවා ඕගොල්ලන්ගේ කාලේ තමයි වැඩිපුර ණය ගත්තේ. වැඩි පර්සන්ටේජ් ඕක කියලා අපි එතනට අහු වෙන්න එපා. ණය කියන්නේ නරක දෙයක් නෙමෙයි. ණය ගන්න පුළුවන් එක ලිවරේජ් අවුට්. අපි ගන්නේ කම්පැනි අපි බිස්නස් එකක් කරනවා නම් ණය අරගෙන නමුත් ඒකේ ලිමිට්ස් තියෙනවා. ණය අරගෙන මොනවද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපේ ප්‍රධාන අර්බුදය තියෙන්නේ ණය ගැනීම නෙමෙයි ණය අරගෙන මොකද්ද කරලා තියෙන්නේ කියලා. රටක් විදියට ගත්තාම අපේ කම්පැනියක් නම් අපේ ලිමිට්ස් එක සීමා සහිතයි. රටක් ගත්තාම ඕනතරම් ණය ගන්න පුළුවන්. ණය ගන්න ඕන රට දියුණු කරන්න. නා අපේ ප්‍රතිපත්තිය ඇතුලේ අපි බොහොම විවෘතව කියන නැත්නම් ඔක පස්සේ ප්‍රශ්න මතු කරන්න පුළුවන් නම් උඹලා කිව්ව ණයපයි කියලා. දැන් මොකටද ණය ඉල්ලන්නේ කියලා. නෑ ණය ගන්න ඕනේ. ණය ගන්න පුළුවන් හැබැයි ණය දෙන එක ගන්න එක නෙමෙයි අපේ වැඩේ. අපි ගන්නවා ණය අපේ ප්‍රොජෙක්ට් එක පෙන්නලා. දැන් තියෙන්නේ දෙන ණය ගන්න එක. දැන් ජපානයේ, චීනයේ, සිංගප්පූරුව, ඇමරිකාව. ඒගොල්ලන්ගේ ණය වැඩි. ඒවල දූෂණ නැතුවම ඒවල ඕන තරම් තියෙනවා. හැබැයි ඒකෙන් ගම්මේ වෙනවා කාරණයක් ණය ආර්ථිකය කියන්නේ ඉමර්ජින් ඉකොනොමි එකක් අපි ගොඩාක් උඩට උස්සගෙන එන්න ඕන ඉකොනොමි එකක්. ඇත්තටම ණය තමයි අපේ ලිවරේජ් එක. උඩටම ගෙනාවට පස්සේ අපිට ණය ඕනේ නැති වෙන්න පුළුවන්. ඒකෙන් ජනනය කරන ආදායමෙන් අපිට ලිවරේජ් අවුට් කරන වෙන තැන් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අපිට ණය දෙන්න පුළුවන්. දැන් ණය දෙන්න බෑ දැන් ණය ගන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔක මේ දත්ත දිහා එකින් එක අරගෙන බැලුවොත් මම මේ සටහන් දෙන්නම් පෙන්නනවා. අතාව කොච්චර ආකාරක්ෂම විදිහට මේ ණය පම්ප් කරලා තියෙන්නේ. ඒකෙන් දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනයේට එකතු වෙන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණය. මේ ගත්තු ණයවල හැටින් අපේ දලදේශීය නිෂ්පාදනය හරිනම් වර්ධනය වෙන්න ඕනේ 15ක 20ක වේගයකින්. ණය වර්ධනය වෙන හැටියට. එහෙම වෙන්නේ නැහැ. ඒතර මේක එක ශේෂ්ත්‍රයක් අපි ආවරණය කරන්නට ඕනේ. ඊළඟට මේ කතන්දරේ ගැඹුරට මම යන්නේ නැහැ. අපි ණය අරන් තියෙන තැන් වල ගැටලු දෙකක් තියෙනවා. එකක් දේශීය ණය සහ අනිත් එක විදේශීය ණය. දේශීය ණය මේගොල්ලන් ගොනු කරලා තියෙනවා වෙන කොටුවක්වත් නෙමෙයි පොදු අරමුදල් වලට. මේ chart එක බලපුවම පේනවා දෙවෙනි chart එකේ ownership of treasury bonds ඔය මහා භාණ්ඩාගාර බැඳුම් කරේ කියන ඔය යෝජනාව ආවෙත් අවසාන විග්‍රහයේදී ඒ බැඳුම් කර ටික ගිහිල්ලා කොයිද හේතුනේ? EPF එකේ. EPF එකේ පොදු අරමුදලක්. මහා ජනතාවගේ සේවයේ මෙවෙන් එකතු කරගෙන අපේ කියන්නේ සුපර්ඇනුවේෂන් නේද මේ? ඒකට කියන්නේ සුපර්ඇනුවේෂන් වගේ එකක්. එන්නේ ඒකෙන් තමයි මේ මංකොල්ලේ සිද්ධ කරන්නේ. ඒතර ඒකෙන් කරපුවාම ජාතික ආර්ථිකේ ඍජුව දැනෙන්නේ නැහැ සමාජ අසාධාරණ නැතිනේ. ට්‍රිලියන ගාණක් තියෙන මහා මුද්දෙන් වතුර කෝපයක් එළියට ගන්නවා. මුකුත් වෙන්නේ නැහැ නේ. ඒ වගේ මේ සුපර්ඇනුවේෂන් එකෙන් බිලියන ගණනක් එළියට ඇද්දට ආර්ථිකයට මුකුත් වෙන්නේ නැහැ. ඒතර මේ තියෙන තැන් වල තියෙන අකාර්යක්ෂම දැන් ණය අරගෙන වැඩි පොලි ගෙවන්න භාවිත කරන්නේ මෙන්න මේ වගේ ශේෂ්ත්‍ර. එක දෙක තමයි ජාත්‍යන්තර තලයේ ණය ලබා ගැනීම. ජාත්‍යන්තර ණය ලබා ගැනීමේදී ගැටලු ගණනාවක් තියෙනවා. අපි දැන් අර කලින් තිබුණ කන්සෝටියම් සිස්ටම් එකක් නැත්නම් මල්ටි ලැටරල් ඇග්‍රීමන්ට්ස් වලින් තමයි ණය ලබා ගත්තේ. ඒ ණය ලබා ගත්තේ අපේට උනවට නෙමෙයි ඒගොල්ලන්ගේ උනවට. හැබැයි ඒවල යම් ආකාරයක දේවල් තිබුණා කියන්නේ මල්ටි ලැටරල් නිසා ඒ කන්සෝටියම් නිසා කණ්ඩායමක් එකතු වෙලා දෙන්නේ. යම් ශේෂ්ත්‍ර බලනවා. දැන් අපේ වැඩි ප්‍රමාණයක් ණය වීදෙනවා එක්ක තනි ආයතන එහෙම නැත්නම් පුද්ගලික ණය. ඒ ණයවලදී අපිට පේන්නේ නැති කාරණයක් මම විශේෂයෙන් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න කැමතියි. මේ කාරණේ ටිකක් අපිට පුංචි අධ්‍යාපන මට්ටමක් නැත්තම් තේරුම් ගන්න පොඩක් අමාරු වෙනවා. හරිම උපක්‍රමයක් භාවිත කරනවා World Bank සහ අනිකුත් ණය දෙන ආයතන. ඒ උපක්‍රමය මෙන්න මේකයි. ඒගොල්ලන් කියනවා අපි ණය දෙන්නේ ඊටාම අඩු පොලියට කියලා. ඇත්තද? ඇත්ත. සමහර තැන්වලදී පොලි අනුපාතය World Bank එකෙන් ගත්තොත් දැන් මම මේ කාරණේ
මේ කාරණේ අතර මම World Bank එකේ මීටින් එකේ ගිහිල්ලා කිව්වොත් ප්‍රශ්නේ නැහැ. දැන් දෙසැම්බරේ මම ප්‍රොජෙක්ට් එක ඉවරයි. ඒගොල්ලන් අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා. මට එක්ස්ටෙන්ඩ් වෙන්නේ නැහැ. මොකද අපි වගේ අයට ඉන්න අමාරු මේ ප්‍රොජෙක්ට් එකක ප්‍රශ්න කරනවා. මම දෙතුමා තාගේ ප්‍රශ්න කළා. ඒගොල්ලන්ගේ ණය ප්‍රතිශතය 0යි. හොඳයිද නරකයිද? ෂෝක් නේ. පොලිය 0යි අනිත් මිනිහගේ 15යි. ඇත්ත පොලිය අනුපාතය කීයද? පොලිය පැත්තකට දැම්මොත් ඒකට අපි කියන ෆයිනෑන්ස් කොස්ට් එක 15ක් 20ක් වෙනවා. මෙන්න මේමයි හැදෙන්නේ. පොලිය කියන නම භාවිත නොකරන්නේම උපක්‍රමශීලීව. පොලිය ගහන්න බෑ. දැන් මෙතන විවිධ ක්ෂේත්‍ර වල ඉන්නවා බැංකු ක්ෂේත්‍රයේ, ණය ක්ෂේත්‍රයේ නේද? පොලිය අය කරන්න බෑ ප්‍රාග්ධන මුදලෙන් පිටේකට කමිටඩ් amount එකකට පොලිය අය කරන්න බෑ. ඒගොල්ලන් කියන අපි පොලිය 0යි. හැබැයි මැනේජ්මන්ට් ෆී එක 0.1යි. කමිට්මන්ට් ෆී එක 0.5යි. තවත් සර්විස් ෆී එක 0.1 ඔක්කොම එකතු වෙලා 2.75යි. මේක මාකට් රේට් එකත් එක්ක බලපුවම ගොඩාක් අඩු ෂෝක් නේද? ෂෝක් කියලා අසක් කරනවා. ඒතකොට ඒක ගහපම 2.75යි නම් මම මගේ ප්‍රොජෙක්ට් එකේ උදාහරණයක් ගන්නම්. මිලියන 100යි ඩොලර් මිලියන 100යි. පළවෙනි අවුරුද්දේ අස්සම් කළේ අගෝස්තු මාසයේ ඇග්‍රීමන්ට් එක 9 නිදහස් කළේ මිලියන 6යි ඩොලර් මිලියන 6යි. පොලිය කීයද? පොලිය නෙමෙයි. අර පොලිය කියන ඔටෝමැටිකලි එනවා. පොලිය නෙමෙයි වචනේ. මූල්‍ය ගාස්තු කීයද? 2.75යි 5යි. මිලියන 6ට නෙමෙයි ගහන්නේ මිලියන 100ට. මිලියන 100ට 2.75යි කියලා කියන්නේ මිලියන 2.75යි 5. මිලියන 2.75 බෙදීම ඇත්තම අපි ණය ගත්තේ කොච්චරද? මිලියන 6යි. ඒත් අවුරුද්දම නෑ. මාස 6යි. මාස 6කුත් නෑ මාස 2-3ක් කාලේ. එතකොට ඒක අවුරුද්දම පාවිච්චි කරලා කියලා උපකල්පනය කරත් 2.75 බෙදීම මිලියන 6 කියන්නේ almost 30% interest එකක් පළවෙනි අවුරුද්දට ගන්නවානේ. අපි ගත්තු ණයට දෙවෙනි අවුරුද්දේ රිලීස් කරන්නේ මිලියන 10ක් 15ක් වැඩිම උනේ 15යි. ඔය විදිහට ඒගොල්ලන් අවුරුදු 5කට 6කට ප්‍රොජෙක්ට් එකක් කඩන්න යන්නේ ඒක නිසා. මම ඔක සෙන්ට්‍රල් බැංක් එකේ ERD එකේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රියේ ඉහළ මේ කතා කරන්න පුළුවන් නිලධාරීන් කතා කරාට ඒගොල්ලෝ කියනවා ඌ අපි කතා කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඩිසිෂන් එක කරගෙන අස්සම් කරනවා. ඒක මේගොල්ලන් දැනුවත්ව මේ වැඩේ වෙන්නේ. ඒගොල්ලන්ට තනි තීරණයක් අරගෙන නිලධාරීන්ට උඩට එන්න බෑ. ඒගොල්ලන් ශක්තිමත් නැහැ. අන්න අපිට පුළුවන්කම තියෙන ඒගොල්ලන් ශක්තිමත් කරන හොඳ පාලනයක ඒගොල්ලෝ හරියට කරන් කරනවා. ඒගොල්ලෝ දන්නවා මේ වැරද්ද සිද්ධ වෙනවා කියලා. එතකොට ඊළඟ අවුරුද්දේ මිලියන 15ටත් අර 2.75 ගහනවා. මේක ඇවරේජ් වුණාම අවුරුදු 5 15ක් 20ක් වෙනවා. නමුත් ඒගොල්ලන් කවදාකවත් මේ කාරණේ පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ ණය කියන එක අපි හොඳටම කළමනාකරණය කරන්න ඕන තරම් මේක කළමනා නොකරොත් අපි ආණ්ඩු බලයක් ගත්තත් අපි තීර වෙනවාමයි. මම ටික වැඩිපුර කතා කළේ ඒකේ පොඩි සෙන්සිටිව් ඉෂුව එකක්. මේවා අපි හදා ගන්නට ඕන ආනායන අපනායන සම්බන්ධයෙන් නම් අපිට ආහාරي අවබෝධයක් තියෙන අපේ අපනායන තාමත් පල්ලෑ මට්ටමක තියෙන්නේ. ඒක විවිධාංගීකරණය කරන්න ඕනේ. ආනායන තාමත් වැඩි. ඒ ආනායන ඇත්තටම තවත් කාරණයක් මේ කන්ට්‍රෝල් කරලා විසඳන්න බෑ. මේ ලෝකයේ විවෘත ආර්ථිකයත් එක්ක යන එකකදී සහ අපේ අවශ්‍යතාවයන් විවිධ වෙනවා. එතෙන්දී ලෝකයේත් එක්ක අතර ගනුදෙනු කරන්න ඕනේ. අපිට අවශ්‍ය දේ ආනායනය කරන්න ඕනේ. නැත්නම් බෑනේ. දැන් තියෙනවා මිලියන මේ ඩොලර් බිලියන 20ක ආනායන. අපේ ආර්ථිකය ඇතුලේ අපි කියන්නේ ආනායන ඩොලර් බිලියන 20 මිලියන 10ට කියනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ අපිට අවශ්‍ය නම් මේක ඩොලර් 50ද 100ද 200කට අපි ආනායනය ගෙනියනවා. හැබැයි අපි අනිවාර්යෙන් කියන අපේ ප්‍රතිපත්තිය හදනවා අපේ ආනයනය මිලියන 100ට යනවා නම් අපේ අපනයනයත් අනිවාර්යයෙන්ම අවුරුදු 2-3කට කැච් අප් කරනවා 100ට ගෙනියන්නට ඕනේ. අපි 120ක ආර්ථිකයක් අපනයන ආර්ථිකයක් හදලා ආනයනය 100 කරාට ප්‍රශ්නයක් නැහැ. අපි අපනයනය හදාගෙන ඉන්නවා බිලියන 10කට ආනයනය 20 එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි අපේ අතරම සමහර අවස්ථාවලදී මේ අනවබෝධය එනවා. මේකේ විසඳුම ඇවිල්ලා ආනයනය පාලනය කිරීම කියන්නේ නිකම් පාලනය කිරීම නෙමෙයි දැනුවත් භාවයෙන් ශේස්ත්‍රානුව තීරණය කරන්න කන්ට්‍රෝල් කරන්න ඕන ඒරියාවුත් තියෙනවා. ඉතින් එතන ප්‍රධාන අර්බුදයක් තියෙනවා අපිට මේ ආර්ථිකයේ ගොඩ යන්න බැරි. ඒ වගේ මහානයන අපනයන විහිදලා තියෙන හැටි. අපි ඇත්තටම ඇමරිකාවයි යුරෝපයටයි ඒ වගේ රටවල් දෙක තුනකට තමයි අපේ සීලම අපනයන යන්නේ. ඒ අපනයනත් අපි විසින් නිර්මාණය කරගත්තු විවිධාංගීකරණය වෙච්ච අපනයන නෙමෙයි. මේක හොඳ ලස්සනට පේනවා මේ දින ඇඟලුම් කර්මාන්තයේ තියෙන අපනයන ටිකකුත් ඒ තෝරාගත්තු අපනයන ටිකුත් ඒ නිසා ඒගොල්ලොම මිල තීරණය කරනවා. ट्रांसफर प्राइसिंग टेक्निक्स භාවිත කරනවා ඒ බහුජාතික සමාගම් හරහා ඒ නිසා මේ වෙලෙදපොළ අපිට පුරුදු කරගන්න බෑ උතන ඉඳගෙන මේ බලමු ඔක්කොම ටික ඇතර තියෙන්නේ ආනයන ටික අනිත් පැත්තෙන් ඉන්දියාව චීනය සිංගප්පූරුව ඔය කියන රටවල් හතර දෙක තුනක් අතර ඒගොල්ලොනුත් ආය අර දැන් ළඟදී අස්සම් කරපු සිංගප්පූර් ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක හරහා ඒගොල්ලන් ආය හදාගෙන ඔය ජුරිස්ඩිකල් පර්සන් කියලා කම්පැනියක් හදාගෙන පුළුවන් ඒගොල්ලන්ටත් අපේ රටේ මෙන්න මේ ආනයන පාලනය කරන්න මේකේ අර්බුදයක තියෙනවා එතන ඉතින් මේවා අපි දැන් අතන තේරුම් අරගෙන ඉන්නේ මේවා සාකච්ඡා කරමින් ඉන්නවා මේවා ඊටම ලේසියෙන් අපිට විසඳා ගන්න පුළුවන් තමයි මොකද අපි ප්‍රශ්නේ හඳුනගෙන තියෙන්නේ මේ තියෙන පින්තූරේ චුට්ටක් බලන්න මේක පින්තූරේ පේන්නේ නැහැ මම විස්තර කරන්නම්
මේ තියෙන්නේ වියට්නාමයේ ශ්‍රී ලංකාවේ සංසන්දනයක් 1995 2014. වියට්නාමයේ පිළිබඳ හැම කෙනෙක්ම කතා කරනවා හරි හොඳයි ආර්ථිකය දියුණු වෙනවා කියලා. ඒ දියුණුවේ රහසේ එකක් පැත්තක් මේ තියෙන්නේ. මොකක්ද? උඩ පින්තූරයෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාව, යට පින්තූරයෙන් පෙනෙන්නේ වියට්නාමය. වියට්නාමයේ 1995 අපනයන view එක තමයි එක එක ඔය පාට දාලා තියෙන්නේ. ඒ අර කහ පාට, දුඹුරු පාට වලින් කහ පාටින් පෙනෙන්නේ කෘෂිකර්මාන්තේ coffee, not rice, roasted අර කොළ පාටින් පෙනෙන අනිකුත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තික අපනයන ටික. අපෙත් එහෙමයි. කොළ පාට කටුවෙන් පෙන්නන්නේ සාම්ප්‍රදායික ඒ කෘෂිකාර්මික අපනයන ටික. වියට්නාමයේ 2014 වෙනකොට සම්පූර්ණ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් තියෙනවා. කෘෂිකර්මාන්තික කියන අපනයන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වලත් වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් තමයි යන්නේ. අර අමු තේ ටික, රබර් ටික හරි අපේ රටේ ගත්ත තේ විදියනේ. ඒක නිකන් විකුණන්නේ නැහැ. ඒවා වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් බවට පරිවර්තනය කරමින් ගේනවා. ඊට අමතරව තාක්ෂණය ඒ ක්ෂේත්‍ර ප්‍රගුණ කරමින් විශාල ඒ කියන්නේ ප්‍රමාණයකට වීදිච්ච අපනයන භාණ්ඩ ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. ඒවා කඩම් වැටෙන්නේ නැහැ. වොලටිලිටි එක හරි අඩුයි. විවෘත වෙළඳපොලේ. ඒ නිසා තමයි 2014 වෙනකොට විශේෂයෙන් 2010 ඉඳලම වියට්නාමයේ ආර්ථිකයේ තියෙන්නේ වෙළඳ ගිණුමේ ශේෂය balance of trade account positive plus එකක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් අතරේක සල්ලි ටික ආයෝජනය කරන්න වෙනත් රටවල් වල. ඒත් අපි වගේම අපිට පිටිපස්සේ ගිහින් රටක් තියෙනවා. අපිට අඩු වැඩි වශයෙන් මේ ළඟින් යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ පින්තූරේ වෙනස් වෙන්න පුළුවන්. අපේ මොකද තත්ත්වය? අර පින්තූරෙම තමයි මේ තියෙන්නේ. අර පින්තූරෙම තමයි 2015 දෙනේ අඩු වැඩි වශයෙන්. එතකොට අපි කොච්චර තර්ක කළත් මේවට යන්න පුළුවන් ඉඩ කඩවල සීමාවක් තියෙනවා. අනිවාර්යෙන් අපිට අපනයනේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකක් කරන්නව සිද්ධ වෙනවා. වෙනස් කරන්න ඕන. රජයේ ආදායම ගත්තත් ඇත්තටම දැන් අපේ බදු ප්‍රතිපත්තිය වගේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසාම තමයි ඒ අකාර්යක්ෂමතාවය නිසාම මේ වගේ ආණ්ඩු උත්සාහ කරනවා ලේසියෙන් බදු අය කරගන්න ක්‍රමයක්. ඒ තමයි නිරන්තරයෙන් ඔය මහ ජනතාව අතර බදුබර පැටවෙන්නේ වක්‍ර බදු වැඩි කරගන්න. අනිත් ඍජු බදු වලට යන්නේ නැහැ. ඍජු බදු වලට යන්න ගන්නකොට යම් සාධාරණ ක්‍රමයකට යන්න ගත්තු ගමන්ම ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් එක එනවා. ඒගොල්ලන්ගේ ගෲප්ස් වලින් මේ තියෙන්නේ මොහොම එකඟතාවයෙන් යන පාලන view එකක්. ඒක බදු වෙන්න පුළුවන්, නීතිය වෙන්න පුළුවන් ඕනම තැනක. දැන් උසාවියේ නඩු ටික අරන් විශ්ලේෂණය කරලා බලන්නකෝ. පොල් ගෙඩි දෙකක් කඩන නඩුවේ සිට මහා මංකොල්ලයක් කරන නඩුවේදී මේ නඩුවේ හැසිරෙන හැටි ආකාර දෙකක් නේ. ඒ නඩු කල්යන හැටි, තීන්දුව දෙන හැටි, ඒවට අවස්ථා දෙන හැටි, අපීල් කරන හැටි තාම ගැඹුරුයි. නම් මේ කියන්නේ දුරදිග යනවා. පොල් ගෙඩි දෙකක් කාටු කාට උපරිම දඬුවම දෙනවා. පුංචි බැංකුවක් මංකොල්ල කෑවම මම කියන්නේ සියලුම දේවල් හොරකම් තමයි. වැරදි වංචා තමයි නීතිය ඉදිරියේ. නමුත් ඒවට තාම කාර්යක්ෂම ප්‍රතිඵලය හම්බ වෙනවා. අනික් ඒවට හම්බ වෙන්නේ නැහැ. බදු වලට ගියත් එහෙමයි. අර මැන්ෂන් බද්ද කියලා එකක් මම දැන් රිඩි බද්දක්පත් කළා ගිය අවුරුද්දේ ආණ්ඩුවේ මේ 2015 පස්සේ මාස 3-4ක් ගියා අයින් කරගත්තා. කවුරුත් කතා කරේ නැහැ. අපි දන්නෙත් නැහැ ඒක. ඇයි? ඒක එකඟ වෙලා කියන ඕක ගහන්න එපා වගේ ප්‍රොපර්ටි සේල් එක වැටෙනවා අරක මේක කියලා. ඒගොල්ලන් ආතර එකඟතාවයන් වලට එනවා බොහොම ලේසියෙන්. ඒක නීතිය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන් ඕන තැනක. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය ඇතුළේ view ඇතුළේ ඊටාම විකෘතියක් තියෙනවා, අසාධාරණ මට්ටමක් තියෙනවා. ඒක වෙනස් කරන්නටම ඕන. ඊළඟට අර මම කලින් කිව්ව කාරණේට උදාහරණය තමයි පළවෙනි රෝ එකෙන් පෙන්වුම් කරන්නේ දළදේශීය නිෂ්පාදිතයට පුළුල් මුදල් සැපයීම. ඒ කියන්නේ broad money supply to GDP as a percentage. මේකෙන් පෙන්වුම් කරන්නේ අපි ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙන කාරණය money supply එක එන්න වැඩි වෙන්න inflation එකක් එනවා. ඒකෝර සාමාන්‍ය ආර්ථිකයක් ගත්තම මේක ස්ටේබල් කොහේ හෝ තැනක තියා ගන්න පුළුවන්. ඒක 80ද 70ද 30ද 40ද කමන්නේ නැහැ. මේක තීර්ණාත්මකව අවුරුද්දෙන් අවුරුද්ද වර්ධනය වෙනවා. එකෙන් වෙන්නුම් කරන ඉන්ෆ්ලේෂන් එක ගමන් කරන දුර දැන් 13 broad money supply 131යි 33යි 37යි 40යි 42යි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ තාම නෑ 18 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක ආපුවම මේක 45 50ට කිට්ටු කරනවාමයි. මොකද වෙන විකල්පයක් නෑ ආණ්ඩුවට මුදල් අච්චු ගැනීමකින් තොරව තමුන්ගේ ගැටලු ටික පියවා ගන්න. ඒක කාටවත් කියන්නේ නෑ. අවසාන විග්‍රහයේදී අච්චු ගහන්නම වෙනවා. ඔය ඩොලර් කේස් එකේදී හරි ඒ මිලදී ගන්න මුද මේ ලෝකල් අච්චු ගහලා තමයි මේක පියවා ගන්න සිද්ධ වෙන්නේ. මෙන්න මේ අර්බුදේ මේක ඇස්සේ පේනවා. ඒත් අපි කියන්නේ නෑ මේක අඩු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් 100%ක්ම ස්ථාවර. මේක කළමනාකරණය කරන්න ඕනේ. යම් ආකාරයක උද්දමනයක් ආර්ථිකය ඇතුලේ තිබුණත් කමක් නැහැ. ඒ අර ආර්ථික වර්ධනයේට සිග්නල් එකක් දෙන විදිහේ මට්ටමක්. හැබැයි ඒක මේ ස්ටේබල් පාලනය කර හැකි මට්ටමකට අපි ගෙන යා යුතුයි. ඒක තවත් දත්ත ගොඩක් තියෙනවා. මම විස්තරව කතා කරන්නේ මේක මේ කලින් කිව්ව කාරණේට සම්බන්ධ වෙන නිසායි මම කිව්වේ. ටිකක් අපි ස්කිප් කරමු. මේ තියෙන ලංකාවේ මේ වෙනකොට විදේශීය ආයෝජන. විදේශීය ආයෝජන වල තාක්ෂයක්
ඉතාම කනගාටුදායකයි. අපි විවිධ තර්ක දැම්මත් අවුරුදු පහුගිය 10 ඇතුළතදීම අපේ විදේශීය ආයෝජන අවසාන වශයෙන් ගත්තාම දළදේශීය නිෂ්පාදිතෙන් 102කට වඩා අඩු ප්‍රමාණයක් තිබුණා. ඒ 102කට වඩා අඩු ප්‍රමාණය ඇතුළත යම් යම් ව්‍යාපෘතීන් වලට ගන්න ණය පවා මේගොල්ලන් මේ විදේශීය ආයෝජන කියලා ඇතුළත් කරලායි තියෙන්නේ. එතකොට විදේශීය ආයෝජන පුළුල් කරන්න ඕන ක්ෂේත්‍රයක්. හැබැයි පුළුල් කරන්න ඕනේ මේ තියෙන විදේශීය ආයෝජනත් ඇත්තටම අපි නිසි සැලසුමකට අනුව සකස් කරගත්තු විදේශීය ආයෝජන නෙවෙයි. ඒ නිසා මෙවැනි තත්ත්වයකදී විදේශීය ආයෝජන ආවත් එන්නේ ඒවට අපි කියන ඔපචුනිස්ටික් ඉන්වෙස්ට්මන්ට්ස් කියලා. මෙහෙට ඇවිල්ලා විකල්ප දෙකක් කරන්නේ. එකක් තමයි ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන එක ආයතනයක් ලංකාව පීඨවගෙන ට්‍රාන්ස්ෆර් ප්‍රයිසින් ටෙක්නික් එකෙන් ප්‍රොෆිට් එක ඒට මේට මාරු කරලා බදු කළමනාකරණය කර ගැනීම සඳහා ලංකාව භාවිත කරනවා මේ විදේශීය ආයෝජකයෝ. ඒ අපේ දුර්වලතාවය. ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැ. විලදපල ආර්ථික ක්‍රමයක් ඇතුලේ ඔපචුනිටි එක තියෙනවනම් තස් ගාලා ඒගොල්ලෝ කරනවා. දෙවෙනි එක තමයි ඒගොල්ලන් ලිවරේජ් අවුට් කරනවා. ඒගොල්ලන් ඩොලර් මිලියන 500ක් විතර අරගෙන මේ එනවා. නැත්නම් ඩොලර් මිලියන 100ක් මේ අරගෙන ඇවිල්ලා මේ ව්‍යාපෘතිය පටන් අරගෙන අවුරුද්දකින් දෙකකින් තුනකින් ඒගොල්ලන් වත්කම් ටික වර්ධනය කරලා අපේ ලංකාව ඇතුළෙන්ම ණය ගන්නවා. ලිවරේජ් ඉම්පැක්ට් එක ලිවරේජ් එකෙන් තමයි මේගොල්ලෝ කම්පැනි දුවන්නේ. අන්තිමට ඒ කම්පැනි දුවන්නේ අපේ රටේ අපේ බැංකු වලින් අපේ ජනතාවගේ ඉතිරි කිරීම ටික ඒගොල්ලන්ගේ ආයෝජන බවට හරවලා දුවනවා. ඒකට හොඳම උදාහරණ තමයි ටොබැකෝ, ලුබ්‍රිකන්ට්ස් වගේ කම්පැනිස් ගණනාවක් තියෙනවා. ඒකට ඒ වගේ කම්පැනිස් අවුරුදු 5ක් 6ක් ඇතුළත යනකොට ඒගොල්ලන්ගේ ආයෝජනේ සම්පූර්ණයෙන්ම ඩිවිඩන්ඩ්ස් විදිහට ආපවර ගන්නවා. දැන් මේ එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලන්ට එක දොස් කියලා වැඩක් නැහැ. අපේ තියෙන ප්‍රධාන කර්මාන්තය කියන විදේශ ආයෝජන කියන ඒවා අපිට මොකුත් කරන්න බෑ. අපි දැන් කිව්වොත් මේ විදිය කරනවා කියලා එහෙනම් අපි අකුලන් යනවා කියනවා. අකුලන් යනවා අපි බය වෙනවා. ඇයි? අපේ ප්‍රධාන මර්මස්ථාන දෙක තුනක් එතෙන්ට ලින්ක් වෙලා තියෙනවා. එකක් තමයි බදු ටික ඒගොල්ලන්ගෙන් හම්බෙන ටොබැකෝ වගේ. සමහර මේ රැකියා අවස්ථා ටිකක් එතන ඉරලා තියෙනවා. සමස්ත ආර්ථික දේහයට වෙන විනාශය පිළිබඳ විශ්ලේෂණයක් කරගන්න පුළුවන් වුණා. ඒගොල්ලන් ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බයයි. මොකද දැන් ප්‍රධාන දේ අපි ආණ්ඩුව පවත්වාගෙන යන්න රැකියා රස්සා ටික වල බදු ටික ඕන. එන ඕන ප්‍රශ්නයක් නෑ. දැන් මෙන්න මේක අතට අපි තේරුම් ගන්න ඕනේ මේ චක්‍රයක් විදිහට එකකට එකක් බද්ධ වෙච්ච මේ කියන්නේ ජාලයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සූක්ෂම වෙනස් කරන්න නැත්නම් අපි පරිසරය හදන්න පුළුවන් නම් අපිට පෙන්눔 කරන්න පුළුවන් කාටත් සාධාරණ ප්‍රතිපත්තියක් අපි හදනවා. ආර්ථිකය ඇතුලේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ටික අපි ලබා දෙනවා. ඒ අදාළ වැඩ කටයුතු ටික කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. ලිය කියවිල්ලක් ඕනම දෙයක් දැන් අපි ලංකාව ගිහලා කිසිම දෙයක් කරගන්න බෑ. කවුරු හරි දන්නේ නැත්තම් කාර්යක්ෂමතාවෙන් තියෙනවා. දැන් પાස්පෝර්ට් ඔෆිස් එක ගියාම එක දවසෙන් දෙනවා. හැබැයි ප්‍රමාණ පුංචි වැඩ කරගන්න ගියා කවුරු ඇතල දන්නේ නැති කෙනෙක් හිටියේ නැත්තම් පොඩි පරක්කුවක් පමාවක් තියෙනවා. ඒ දවසක් මම සමහර තැන්වල ධානයදී එහෙම මං අහවලා කියලා කියන්නේ නැතුව සාමාන්‍ය ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ඔය දේවල් කරගන්න. මට කීතියට ඔය ඩෙන්ටිටි කාඩ් එකක් හදන වැඩකට ගිය වෙලාවකදී කොහොම හරි මේ පුංචි වෙලාවකින් කරගන්න පුළුවන්කම තියෙනවා. මට අන්තිමට හවස 5ට විතර එන්න කියලා කිව්වා. ඉතින් මම බැරි බැලර මගේ යාළුවෙක් ඉන්නවා. උන්ට කෝල් කරලා වෙලාවෙම මම මේ කවුරු හරි තේ ඉන්නවද කියලා. උඹට බැන්න උඹට පිස්සුද බං උඹට යනවද? දන්නේ නැති පොඩක් කියපන්කෝ කියලා එවෙලම කෝල් එකක් දුන්නා. කෝල් එකක් දීලා ඉවරලා කාටද කිව්වම මිනිස්සෙක් ඇවිල්ලා කතා මට කිව්වා යන්න කියලා. ඉතින් මම යන අතරතුරේදීම මෙතන මේ ටේබල් එකේ ලේඩි කෙනෙක් කියලා මාව දැකලා ආ සර් කිව්වා. ඊට පස්සේ කතා කරා මම අපේ ගෝලේ. ඊට පස්සේ දැකලා මොකද්ද විස්තර කියලා මම කිව්වා මෙන්න මෙහෙම එකක් දුන්නේ මේ හවස 5ටයි එන්න කිව්වේ කියලා කිව්වා. ආජුට්ටක් ඉන්නේ කියලා බලපුවා මගේ කොලේ අරගෙන ගිහිල්ලා එයා චෙක් කරලා කිව්වා අනේ සර් මේක දෙක වෙන මේ මම යනකොට 3යි වෙලාව මේක දෙක වෙනකොටත් ගහලා ඉවරයි කිව්වා. කියන්නේ දැන් වැඩේ කෙරුණත් අර අපේ තියෙන ක්‍රමය තමයි ඒගොල්ලන්ගේ රූල් එකෙන් පිට යන්නේ හරි පාට නම් පාට වර එක. ඇත්තටම දෙක රිලීස් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ මම මේ කියපු උදාහරණ තමයි මේ විදිහේ අකාර්යක්ෂමතාවයන් මේ ඕනතරම් මේ ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට අපි මේ ආයෝජන ප්‍රතිපත්තියට ආවොත් අතන අපි ආයෝජන ප්‍රතිපත්තියේදී අපි තීරණය කරන්න ඕනේ කොහොමද අපිට ගැළපෙන ආයෝජන මොනවද කියන එක. එන්නේ ඒ අනුව අපි ප්‍රොමෝට් කළොත් ඕන තරම් ඉඩකඩ තියෙනවා. දැන් මේක එක පැත්තක නෙගටිව් සාධකයක්. විදේශ ආයෝජන නෑ කියන එක. අපිට පොසිටිව් මම කියන්නේ. අපේ ප්‍රතිපත්ති හදන කම්පාදන කමිටුවේදී ගොඩක් වෙලාදී මම ඔය විරුද්ධ ආලෝචන කරනවා. ගොඩක් අයදී මේ ප්‍රශ්න කියනවා මේමයි කියලා. මම කියනවා මේක ෂෝක්නේ වැඩේ මේව තියෙන එක. මොනයි කියලා. යකෝ දැන් අපිට හරි ලේසියි වැඩේ කරන්න. 105ක් කරපු ගමන් 200කින් අපේ වැඩේ වැඩි වෙලානේ. ඒක අවුරුද්දක් ඇතුළතදී. හරි ලයින් එක දිනාවුවා නේද? ඉතින් ඉන්නේ මම කියන්නේ අපි හරි ට්‍රැක් එකකට දාගත්තොත් විදේශ ආයෝජන අපිට ගෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන ආයතනවල ඩෙමොක්‍රසි එකයි ඉන්ස්ටිටියුෂනල් ක්වොලිටි එකයි නැහැ. ඒ නිසා කරප්ෂන් එකට ඉඩ හැදෙනවා. තාක්ෂණය පාවිච්චි කරන්න හරිම අකමැති. මොකද තාක්ෂණයෙන් අර ට්‍රයිල් එක ට්‍රේස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයගේ පුංචි රෙසිස්ටන්ස් ආයතන ඇතුලේ තියෙනවා අපි. ඉතින් ඊළඟට මෙන්න මේ කාරණේ කුට්ටක් කියලා නවත්තන්න.
අර මම කියවනේ ආනයන අපනයන පත තරතරයක් තියෙනවා ඩොලර් බිලියන 10යි 20යි කියලා. ඒතකොට ඩොලර් බිලියන 10ක මේ ගැප් එකක් තියෙනවා. ඒක පියවා ගන්නට ඕනේ. ඒකෙන් ඇත්තටම බිලියන ඒ කියන්නේ රුපියල් ගත බිලියන 10000ක් තියෙන්නේ. ඒ 10000න් 7000ක්ම එවන්නේ total workers remittance 70%ක් එවන්නේ ඕගොල්ලොත් මේකට දායක වෙනවා. ඔගේ මැදපෙරදි ගාය දායක වෙනවා. අපේ ලංකාවේ අය පිටරට ගිහිල්ලා උපයන ඩොලර් වලින් 100ට ඒ කියන්නේ එවන සල්ලි වලින් තමයි 70%ක් අපේ අර ගැප් එක පියවා ගන්න. අපි ඩොලර් නොයවුවා නම් මේ අරුබුද මීට වඩා වෙනස් වෙනවා. මම කියන්නේ යන්න වන්නේ පහයි කියන එක නෙමෙයි. කියන්නේ ඒ සඳහාවක්වත් නිසි වටිනාකමක් දෙන්නේ නැහැ. දැන් අපේ උත්සාහ කරන්නේ ඇත්තටම විදේශිකයෝ කොහේ මොන ශ්‍රමයේ මොන මට්ටමේ වුණත් මොන රටේ වුණත් අපි ඩොලරයක් උපයනවා කියලා කියන්නේ අපි රුපියලක් ඩොලරයට සමාන රුපියල් දැන් 175යි කියන්නකෝ. ලංකාවේ මම රුපියල් 175ක් උපයනවට වඩා ඩොලරයක් උපයන එකේ වටිනාකම වැඩි. ඩොලරයක් ඉපයුවා කියලා කියන්නේ ඩොලරයම වැලියු ඇඩිෂන්. ඩොලරයක් වටිනා භාණ්ඩ අපිට ආනයනය කරන්න පුළුවන්. මම ලංකාවේ රුපියල් 175ක් ඉපයුවා කියලා කියන්නේ වැලියු ඇඩිෂන් එක 175 නෙවෙයි. මගේ කන්ට්‍රිබියුෂන් එක තමයි රුපියල් 5යි. ඉතුරු 170 මර චේන් එකේ මේ වෙනකොට හදපු එකක්. එතන ඒකේ ඉම්පැක්ට් එක එතනින් ඇති වෙන දේ බලපෑම අඩුයි. ඒ නිසා තමයි අපි ගොඩක් අය මේ කෑ ගහන්නේ කියන්නේ ඩොලර් හොයන අය පිටරට අය හම්බ කරලා දෙන එකෙන් තමයි. ඇත්තට මෙන්න මේ තර්කයේ යට තියෙන තර්කේ එන්නේ ඒකයි. ඒ ඕගොල්ලන් මෙහි ඉඳලා යවන ඩොලර් වලින් තමයි 70%ක් අපි මෙන්න ගැප් එක මේන්ටේන් කරන්නේ. ඒ ඉතුරු 130ක් ගන්නත් මේගොල්ලන් කාර්යක්ෂම ණය යෝජනා ක්‍රම වලට යනවා. යම් විදිහකින් මේ 70%වත් අපිට ඒවා ගන්න බැරුණොත් ගැටලුවක්. හැබැයි අපි කියන ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ අපි උත්සාහයක් දරනවා. අපි දැනට සාකච්ඡා වෙමින් පවතිනවා මේ විදේශීය ශ්‍රමය. ඉතින් අපි පුළුල් වෙළඳපොළක් හදන්න ඕනේ. විශේෂයෙන්ම තාක්ෂණයේ වගේම highly qualified human capital development එකක් හැදුවොත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ලංකාව ඇතුළතදී උගලන් ඕස්ට්‍රේලියාවේද එංගලන්තයේද ඇමරිකාවේද අප්‍රිකාවේද ඉන්නේ කියන එක. අපි මේ ඉන්න කෙනාට පවයි ජාතික හැඟීම ලැබෙනකොට අපි තව හොඳින් වැඩ කරලා මේ ආර්ථිකය උඩට ගන්න අනිවාර්යයෙන්ම උදව් වෙනවයි කියන විශ්වාසය අපිට තියෙනවා. නමුත් අපේ එහෙම වැඩ පිළිවෙලක් නැහැ. මේ මිනිස්සුන් ඒක හදා දෙන්න. දැන් හැමතිස්සෙම බලන්නේ මේ පිටරටක ගිහිල්ලා උපයන කෙනාගෙන් තව කීයක් හරි කඩාගන්නේ කොහොමද කියලා. ඩොලර් 100ක් ඔයගොල්ලෝ යවනවා නම් ආණ්ඩුව උත්සාහ කරනවා තව එකෙන් ඩොලර් 5ක් කොහොමද ආණ්ඩුවේ ආදායමට එකතු කරන්න. ඒක වැරදි ප්‍රතිපත්තියක්. මම කියන්නේ විශේෂයෙන් ඩොලර් රිපෙීමේදී නම් ඔයගොල්ලෝ ඩොලර් 100ක් එවනවා නම් යෝජනා වෙන්නට ඕනේ. තව ඩොලර් කීයක් හරි දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒක මොකද ඩොලර් අපි දැන් ඩොලර් 100ක් එවනවා ලංකාවට. අපි ඩොලර් 5ක් වැඩිපුර දෙනවා කිව්වොත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අපි දැන් යෝජනා කරමින් යනවා. තාම එකඟතාවයකට ආවේ නැහැ. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ මොකක්ද මේ වැඩේ කියලා. ඩොලර් 100ක් කිව්වොත් තව ඩොලර් 5ක් දෙනවා. පොලිය නෙමෙයි එවනවට 5ක් දෙනවා. බැලු බැලමට අර්බුදයක් වුණාට රට ඇතුලේ ඇත්තටම ඩොලර් 95ක් රට ඇතුලට එනවා. මම 5ක් දෙනවා ඔයගොල්ලන්ට වැඩිපුර නේ 100ක් මෙහෙට එනවා. එහෙනම් 95 කියන net impact එක ගත්තාම ඩොලර් ගලායේ මේ ප්‍රවණතාවය වැඩි වෙනවා ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් අපි ඒවත් සාකච්ඡා කරමින් යනවා. මොකද දැනට මේගොල්ලන්ට එහෙම කීවට තේරෙන්නේ නැහැ. මොකද කෙටි කාලීනව ඉක්මනින් ආණ්ඩුවේ අර ආදායම උපයා ගන්න ඩොලර් කීයක් හරි ගන්න උත්සාහයක තමයි තියෙන්නේ. ඒකත් අපි ගැඹුරින් අධ්‍යයනය කරන ක්ෂේත්‍රයක්. ඉතින් ඔය ටික තමයි අනිත් කාරණා අපි මොහොතකට අමතක කරමු. ඒ වගේම අපි කොටස් වෙළඳපොළ ගත්තාමත් වෙනත් රටවල් වගේ නෙමෙයි අපේ කොටස් වෙළඳපොළ කියන මාකට් කැපිටලයිසේෂන් එක 120ක් වගේ තියෙනවා. ඒකත් මේ අවුරුදු 5 ඇතුළත 125 120 දක්වා අඩු වෙලා තියෙනවා. වෙනත් රටවල් එක 80 90 වගේ යනවා. ඒ සමාගම් වලින් දායකත්වයක් ආර්ථිකයට එන්නේ නැහැ. ඒකත් අපි නැවත හිතන්නට ඕනේ. ඉතින් මේ පුංචි මේ කාටුනයක් මම දැන් මේ තේරුම් ගන්න අපි හිතනවා මේ අපි මේ වෙනකොට මේ අවුරුදු 70ක් පුරාවටම පත් කරපු පාලකයන් අඩු වැඩි වෙච්ච එක පක්ෂවලින් මේ පැත්තෙන් බලපුවම පේනවා මුන් මේක සලසුම් කරනවා කියලා. ඉකොනොමි එකේ සලසුම් කරනවා කියලා. මේ පැත්තෙන් ගිහිල්ලා බලපුවාම අර මාළු ගන්න කේම් එක ගගහා ඉන්නේ. කියන්නේ කිසිම ආර්ථික කළමනාකරණයක් කරන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. මොකද මම මේ කාරණේ කියන්නේ මතු පිටින් තියෙන තොරතුරු වලට අමතරව මම මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙච්ච නිසා අමාත්‍යාංශ ගණනාවක අභ්‍යන්තර වැඩවලට සම්බන්ධ වීමේ අවස්ථාව මට ලැබුණා. විශේෂයෙන් පළාත් පාලන පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ට්‍රෙෂරිය මුදල් අමාත්‍යාංශයේ මේ මහා භාණ්ඩාගාරයේ මහා බැංකුව වගේ ආයතනත් එක්ක සම්බන්ධලා වැඩ කරා. ඒ තැන් වලට ගියාම හොඳටම පේනුණා මෙන්න මේ තත්ත්වය. ඉතින් ඒ පරිපාලන ව්‍යුහය ඇතුළත ගැටලුවක් තියෙනවා. ඒවත් නිරාකරණය කර ගන්න ඕනේ. ඒතර මේක තමයි දල අදහස. ඒකට අපි විවෘත කරමින් ඊළඟට අපේ
පොදු මාත්‍රාගේ සාකච්ඡාවෙන් පස්සේ සාකච්ඡාව විවෘත කරමු. එහෙම නැත්නම් මෙතනින් පැන නැගිච්ච කරුණ නම් මෙතනින් අහන්නත් පුළුවන්. තව ගොඩක් කරුණු තිබුණත් මම මෙතනින් සමාප්ත කරනවා. එතකොට අපේ පරමාර්ථය අපේ අරමුණ වෙන්නේ හොඳ ආර්ථික වැඩපිළිවෙලක් සාදා ගැනීමත් මෙන්න මේ කිව්ව අර්බුද තේරුම් අරගෙන ඒ වැඩපිළිවෙල ඇත්තටම යථාර්ථයක් බවට පත් කරන්න මහජන බලයක් සහිත පුළුල් පෙරමුණකින් බලය අරගෙන ක්‍රියාත්මක කළොත් විතරමයි අපිට කරන්න පුළුවන් කියන තැනින්. ඒ නිසා අපි උත්සාහයක ඉන්නවා හොඳ චේතනාවකින් මේ තියෙන්නේ. කාටරි ප්‍රශ්නයක් මතු කර ගන්නත් පුළුවන් මේ කොච්චර දුර සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. අපි සුභවාදීව යමු බලමු. අපි කිසිම දෙයක් අපිට සාර්ථක කරගන්න බැරි වුණත් අපේ දැනට තියෙන විශ්වාසය මගේ විශ්වාසය මම මැදිහත් වෙන්නේ මම කනගාටුවටපත් වෙන්නේ නැහැ. මම සාර්ථකයි. මොකද කිසිම පුද්ගලික අපේක්ෂාවකින් තොරවයි මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මේක සාර්ථක අසාර්ථක වුණත් මට නැති වෙන්න දෙයක් නැහැ. nothing to lose. මේක සාර්ථක වුණත් මට පුද්ගලිකව ලැබෙන දෙයක් නැහැ. හැබැයි මට පොදුවේ සමාජයේ පැත්තෙන් සහ ඒ කියන්නේ ආත්ම තෘප්තිය ඒක ඉතාමත්ම ඉහළයි. ඒ නිසා ඒ සාර්ථක වීම සඳහා වැඩ කරගෙන යන නිසා ඔයගොල්ලන්ගේ සහයෝගය අවශ්‍යයි. අපි සාකච්ඡා කරමු.